හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න දුවේ පුතේ අපි කතා කරමින් ඉන්නේ. මේ වෙනකොට දුවල පුතාලත් එක්ක සාර්ථකව සමාලෝචන ප්‍රශ්න 11ක් කතා කරලා තියෙන දුවේ පුතේ අපි ආරම්භ කරමු. 12 වෙනි සමාලෝචන ප්‍රශ්نين තමයි දුවල පුතාලත් එක්ක අපි ආරම්භ කරන්න හදන්නේ ළඟ සමාලෝචන ප්‍රශ්නේ. රයිට් පුතේ බලමු ප්‍රශ්න 13 ප්‍රශ්න 12ක් කතා කරලා අවසන් දුවේ පුතේ. ප්‍රශ්න 12ක් කතා කරලා අවසන් දුවල පුතාලත් එක්ක 13 වෙනි සමාලෝචන ප්‍රශ්නේ තමයි දුවේ පුතේ. එතෙන් සිටයි දුවල පුතාලත් එක්ක අපිට කතා කරගෙන යන්න තියෙන විශේෂයෙන්ම ප්‍රශ්න ටික දුවේ පුතේ. 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ අපි කතා කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි කෙලින්ම යනු ප්‍රශ්න අංක 13ට බ්‍රූඩරේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න කියලා පුතේ. බ්‍රූඩර් පාලනය අපි දන්නවා මේ අලුත උපන් කුකුල් පැටවුන් සඳහා පුතේ අපි දන්නවා ඒගොල්ලෝ රැක්කවීම සිදු කිරීම සඳහා මේ බ්‍රූඩර් භාවිතා කරනවා දුවේ පුතේ. අපි 12 වෙනි ප්‍රශ්නෙන් ඇහුවේ මේ බ්‍රූඩරේ ගැන පුතේ. අපි දැන් මේ බ්‍රූඩරේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න තියෙනවා පුතේ. අපි පිළිතුරට යන් කෙලින්. රයිට්. මේ බලන්න පුතේ. බිත්තරයෙන් එළියට පැමිණි පැටවකු පරිසර උෂ්ණත්වයට හුරු වනතුරු රැක බලා ගන්නා කාලය තමයි දරුවනේ මේ බ්‍රූඩර් කාලය කියන්නේ. මේ බ්‍රූඩරය තුල පුතේ මේ අලුත උපන් දිනක් වයස ඇති කුකුල් පැටවෙක් කියලා කියන පුතේ අපි මේ අලුත උපන් කුකුල් පැටවක පුතේ අපි රැක බලා ගැනීම සිදු කරන්නේ පුතේ මේ බ්‍රූඩරයක් තුල. හොඳයි දුවේ පුතේ. එතකොට අපි දන්නවා බිත්තරයෙන් එළියට ආපු පැටයෙක් පුතේ සාමාන්‍ය පරිසර තත්වයට පරිසර උෂ්ණත්වයට හුරු වන තෙක් පුතේ ඒ පැටව රැක බලා ගන්න කාලය තමයි පුතේ බ්‍රූඩර් කාලය කියලා කියන්නේ. මේ බ්‍රූඩරයක් තුල අපි දන්නවා වෘත්තාකාරව සකස් කරගන්නවා බ්‍රූඩර් තමා පුතේ වඩාත්ම ඵලදායී විදිහට අපි හඳුන්වන්නේ. මේ බ්‍රූඩරයේ තුල ප්‍රශස්ත උෂ්ණත්වයක් සතාට ලබා දෙනවා පුතේ. පැටවට ඔබට මතක ඇති. පැටවාට කුඩා පත්තරයක් මත තමයි මුලින්ම පැටව දාන්නේ පුතේ. ඊට පස්සේ තමයි වෙනස්කම් ඇති කරන්නේ. එතකොට පුතේ මේ බ්‍රූඩරයේ තුල පැටව ඇති කිරීමේදී අපි දන්නවා උෂ්ණත්වය ආලෝකය හා ආර්ද්‍රතාවය පාලනය කළ යුතු තත්ත්ව යටතේ පුතේ ලබා දීම සිදු කරන්න ඕනේ. ඔබට මතක ඇති මේ බ්‍රූඩරයේ තුල ආලෝකයේ වැඩි වෙනකොට සතුන් ඈත් වෙලා ඉන්නවා. නේද පුතේ? අඩු වෙනකොට ප්‍රභවයට ලං වෙලා ඉන්නවා. අර සාමාන්‍ය ප්‍රශස්ත තත්ත්වයට නිද්දේට සතුන් සාමාන්‍ය විදිහට විසිරලා ඉන්නවා. ඔක බහුවර්ණ ප්‍රශ්න වලටත් ඒක අහලා තිබ්බ දුවල පුතාලට මතක ඇති නේද පුතේ? ආලෝකයේ ප්‍රශස්ත තත්ත්වයට වඩා ආලෝකයේ වැඩි වෙනකොට සතුන් ප්‍රභවයෙන් ඈත් වෙලා ඉන්නවා. වටේට නැතුව මේ නේද ප්‍රභවයෙන් ඈත් වෙලා ඉන්නවා. එතකොට ප්‍රශස්ත ආලෝකයේ අඩු වෙනකොට ප්‍රභවයට ආසන්න වෙලා ඉන්නවා පුතේ. ප්‍රශස්ත ආලෝක තත්ත්වය යටතේදී මේ පැටවුන් ඒ තුල විසිරීලා සාමාන්‍ය පරිදි ඒ තුල ගත කරනවා අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න ඒ වගේම નિયમિત ඉඩ හරි ආහාර හා ජලයේද ප්‍රමාණවත් පරිදි මේ තුරට සැපීම සිදු කරන්න අවශ්‍යයි පුතේ. ඒ වගේම අපි දන්නවා වර්ග මීටරයක ක්ෂේත්‍රඵලයක් තුල පුතේ ස්ක්වයාර් මීටර එකක් වර්ග මීටර එකක ක්ෂේත්‍රඵලයක් තුල පුතේ මතක තියාගන්න පැටව් 100ක් ඇති කරන්න පුළුවන්. කීයක්ද? පැටව් 100යි. රයිට්. විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ කරුණක්. වර්ග මීටර එකක ක්ෂේත්‍රඵලයක් ඇතුළේ පුතේ වර්ග මීටර එකක ක්ෂේත්‍රඵලයක් තුල පුතේ පැටව් 100ක් ඇති කරන්න හැකියාව තියෙනවා. රයිට්. අපි යමු ඉදිරියට. හරි. ඒ වගේම මේ බ්‍රූඩර් විවිධ හැඩයට හදන්න පුළුවන් වුණත් පුතේ අපි කියපු ආකාරයට වෘත්තාකාර හැඩයට සැකසීමෙන් අපිට මේ බ්‍රූඩරය උපරිම ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. වෘත්තාකාර හැඩයට සැකසීමෙන් උපරිම ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒකත් අපි කිව්වා. මේ ආකාරයේ බ්‍රූඩරයක් සකස් කිරීම සඳහා දරුවනේ අපිට යකඩ තහඩු යොදා ගන්න පුළුවන්. තුනී ලෑලි භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. එහෙම නැත්නම් ගැල්වනයිස් තහඩු භාවිතා කරන්න පුළුවන්. රයිට්. බ්‍රූඩරයක් සැකසීම සඳහා යොදාගත හැකි ද්‍රව්‍ය සඳහන් කරන්න කිව්වොත් පුතේ අපිට බ්‍රූඩරයක් සෑදීමට පුතේ යකඩ තහඩු ඒ වගේම තුනී ලෑලි සහ ගැල්වනයිස් තහඩු යොදා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. රයිට්. අපිට තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණවලදී ප්‍රදේශයෙන් සපයාගත හැකි ද්‍රව්‍ය භාවිතා කරලා
මේ කුකුළු පැටවුන් සඳහා බ්‍රූඩරයක් සකස් කර ගැනීම අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක සමාලෝචන ප්‍රශ්න දෙක කොටසින් මේ සම්බන්ධයෙන් දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි. රයිට් හරි. හරි අපි යනවා පුතේ ප්‍රශ්න අංක 14ට. ප්‍රශ්න අංක 14 ලියාගෙන දැනටමත් දුවල පුතාලා උත්තරේ දන්නවා. මේ වෙනකොට අපි මේ උත්තර ටික හැඳින්වීම වලදී කතා කරලා තියෙන දුවේ පුතේ. රයිට් ප්‍රශ්න අංක 14ට යම් පුතේ. බලන්න පුතේ ප්‍රශ්න අංක 14 බිත්තර රැක්කවීමේ ප්‍රධාන ක්‍රම දෙක සඳහන් කරන්න කියලා. පුතේ දැනටමත් ඔබ දන්නවා බිත්තර රැක්කවීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. අපිට ස්වභාවික ක්‍රමයේ යටතේ බිත්තර රැක්කවීම පුළුවන් පුතේ. ඒ වගේම කෘත්‍රිමව බිත්තර රැක්කවීම කරන්න පුළුවන් පුතේ. කෘත්‍රිමව බිත්තර රැක්කවීම සඳහා පුතේ අපි ඔබට මතක ඇති මේ භාවිතා කරනවා පුතේ බිත්තර රක්කවන, පැතලි ආකාරයේ බිත්තර රක්කවන සහ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන මතක ඇති මේ දෙන්නගේ වෙනස්කම් ඔබට. ස්වභාවිකව බිත්තර රැක්වීම සහ කෘත්‍රිමව බිත්තර රැක්වීම සිදු වෙනවා පුතේ. එහෙනම් මේ ප්‍රධාන ක්‍රම දෙකයි අහන්නේ පුතේ. බිත්තර රැක්වීමේ ප්‍රධාන ක්‍රම දෙක එකක් තමයි පුතේ ස්වභාවිකව බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන් පුතේ. කෘත්‍රිමව බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන් පුතේ. අපි යමු ඉදිරියට. රයිට් මෙන්න පුතේ උත්තරේ තියෙනවා ඔබට ලියා ගන්න පුළුවන් කෘත්‍රිමව බිත්තර රැක්වීමේ ක්‍රමය. අංක 2 පුතේ ස්වභාවික බිත්තර රැක්වීමේ ක්‍රමය. හරි. ප්‍රශ්න අංක 15ට යම් පුතේ අපි කෘත්‍රිමව බිත්තර රැක්වීම සඳහා යොදා ගන්නා උපකරණ හඳුන්වන්න කියනවා පුතේ. අපි මේ වෙනකොටත් දුවල පුතාලත් එක්ක සිද්ධාන්ත පාඩම් වලදී කතා කරලා අවසන් පුතේ ආපු ගමන්ම ටක් ගාලා ඔබට මේක මතක තියෙන්න ඕනේ පුතේ. දැනටමත් ඔබ උත්තරේ ලියලා ඉවරයි. අපි දන්නවා ආදරණීය දුවල පුතාලට මේ අවබෝධයයි පුතේ අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් විභාගයේදී විශේෂයෙන්ම ව්‍යුහගත මාදලියේ ප්‍රශ්න, රචනා මාදලියේ ප්‍රශ්න සහ බහුවර්ණ මාදලියේ ප්‍රශ්න ආවරණය වෙන විදිහටයි පුතේ විභාගය ඉලක්ක කරගෙන දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළව අපි මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේදීලා ඉන්නේ දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ ආදරණීය දුවල පුතාලා හැමෝම දන්නවා මේ වෙනකොටත් මේ බිත්තර රැක්කවීම සඳහා විශේෂයෙන්ම පුතේ කෘත්‍රිමව ක්‍රමයට බිත්තර රැක්කවීම සඳහා පුතේ අපි භාවිතා කරනවා පුතේ පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රක්කවන. අපි යම් බලන්න උත්තරේ හරිද කියලා පුතේ අපි. ඔව් පුතේ මේ බිත්තර රක්කවනේ හේවත් ඉන්කියුබේටරය තමයි පුතේ මේ සඳහා භාවිතා කරන්නේ. රයිට් ප්‍රධාන ඉන්කියුබේටර වර්ග දෙකක් තියෙනවා පුතේ. පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් වර්ගයේ බිත්තර රක්කවන. රයිට් එහෙනම් අපෙන් ඇහුවේ කෘත්‍රිමව ක්‍රමයට බිත්තර රැක්කවීම සඳහා යොදා ගන්නා උපකරණය නේද පුතේ? අන්න බලන්න. යොදා ගන්නා උපකරණය මොකක්ද කියලායි ඇහුවේ කෙලින්. හරි. අපි මේ උපකරණ දෙකම යොදා ගන්න උපකරණ ආකාර දෙකම ගැනයි අපි කතා කරේ. ඒතකොට එහෙනම් කෘත්‍රිම ක්‍රමයට බිත්තර රැක්වීම සඳහා යොදා ගන්නා උපකරණයයි පුතේ ප්‍රශ්නයේ තේරුම් ගැනීමත් වැදගත් අනිවාර්යයෙන්. රයිට් නේද? එතකොට එහෙනම් කෘත්‍රිමව ක්‍රමයට බිත්තර රැක්වීම සඳහා යොදා ගන්නා උපකරණයයි පුතේ අපි පිළිතුරේදී සාකච්ඡාවේදී අපි කතා කරලා උත්තරේ කිව්වේ මොකද්ද? මේ යොදා ගන්නා උපකරණ මේ ආකාර දෙක ගැනයි කතා කරේ පුතේ. මතක තියාගන්න එහෙනම් විශේෂයෙන්ම ප්‍රශ්නයත් අපි වඩාත් හොඳින් සැලකිලිමත් වෙලා බලලා කතා කරගන්න ඕනේ. එහෙනම් කෘත්‍රිම ක්‍රමයට බිත්තර රැක්වීම සඳහා යොදා ගන්නා උපකරණයයි පුතේ අහන්නේ නේද? කවුද පුතේ උපකරණය? ඉන්කියුබේටරය. ඉන්කියුබේටරය බිත්තර රක්කවන උපකරණය ඉන්කියුබේටරය. මෙන්න පුතේ බිත්තර රක්කවණය හේවත් ඉන්කියුබේටරය කියලා තමයි පුතේ අපි යාට කියන්නේ. කවුද පුතේ අපි යාට කියන්නේ? අපි යාට කියන්නේ බිත්තර රක්කවණය හේවත් ඉන්කියුබේටරය. මෙන්න පුතේ ඉන්කියුබේටර්ස්. අන්න පුතේ බිත්තර රක්කවණය හේවත් ඉන්කියුබේටරේ නැත්තම් ඉන්කියුබේටර්ස් කියලා තමයි අපි යාට කියන්නේ. හරි. උත්තරේ දුව පුතා ලියාගෙන තියෙන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි ප්‍රශ්න අංක 16න් අහනවා පුතේ ප්‍රධාන ඉන්කියුබේටර වර්ග දෙක නම් කරන්න. ඔන්න ප්‍රධාන ඉන්කියුබේටර වර්ග දෙක නම් කරන්න කිව්වට පස්සේ පුතේ ප්‍රධාන ආකාරයෙන් අපි ඉන්කියුබේටර වර්ග දෙකක් භාවිතා කරනවා පුතේ බිත්තර රැක්කවීම සඳහා. එකක් තමයි පුතේ පැතලි ආකාර ඉන්කියුබේටරේ පුතේ නැත්තම් පැතලි ආකාර බිත්තර රක්කවණය කියලා පුතේ අපිට යාට කියන්න පුළුවන්. ඊළඟ එක්කෙනා තමයි පුතේ අපි කියනවා කැබිනට් ආකාර බිත්තර රක්කවණය කියලා අපිට යාව හඳුන්වන්න පුළුවන් පුතේ. ඔන්න බලන්න. මේ බලන්න පුතේ. පළවෙනි එක්කෙනා බලන්න උත්තර ලියන්න පුතේ. කවුද පුතේ? පැතලි ආකාර බිත්තර රක්කවන තියෙනවා පුතේ.
අංක 2 තියෙනවා පුතේ කැබිනට් වර්ගයේ බිත්තර රක්කවන තියෙනවා. පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රක්කවන තියෙනවා. රයිට්. අපි යනවා ප්‍රශ්න අංක 17ට. අපෙන් අහන්නේ බිත්තර රක්කවන ක්‍රියා කරන ආකාර දෙක කුමක්ද කියලා අහනවා පුතේ. ප්‍රශ්න ලියා ගන්න පුතේ. ප්‍රශ්න අංක 17 ප්‍රශ්නයේ CR පුතේ ලියලා ඒත් එක්කම දුවල පුතාලට උත්තරේ ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 17 පුතේ අපෙන් අහනවා මේ බිත්තර රක්කවන නැත්නම් මේ ඉන්කියුබේටර්ස් ක්‍රියා කරන ආකාර දෙක මොකක්ද කියලා අහනවා පුතේ. රයිට්. එකක් පුතේ ක්‍රියා කරන ආකාර දෙක. එකක් පුතේ මේ ඉන්කියුබේටර්ස් පුතේ බිත්තර රක්කවන උණුසුම් වාතයෙන් ක්‍රියා කරනවා පුතේ. අනිත් එක තමයි පුතේ උණුසුම් ජලයෙන් ක්‍රියා කරනවා. ක්‍රියා කරන ආකාර දෙකනේ පුතේ. එකක් උණුසුම් වාතයෙන් ක්‍රියා කරනවා පුතේ. උණුසුම් ජලයෙන් ක්‍රියා කරනවා. ප්‍රශ්න අංක 18 අපෙන් අහන්නේ බිත්තර රක්කවන නැත්නම් මේ ඉන්කියුබේටරය තුල තිබිය යුතු තත්ත්ව මොනවාද කියලා අන්න බලන්න පුතේ. මේ බිත්තර රැක්කවීම සඳහා ආදරණීය දුවේ පුතේ මෙන්න මේ කියන ඉන්කියුබේටරයක් තුල තිබිය යුතු තත්ත්ව මොනවාද දැනටමත් ඔබ දන්නවා. ඒ තත්ත්ව දෙක ලියන්න පුතේ. මතකෙන් ලියන්න. දැනටමත් දන්නවා මොනවාද මේ පරිසර තත්ත්ව දෙක පැවතිය යුතු පරිසර තත්ත්වයන් මේ බිත්තර රක්කවන තුළ තිබිය යුතු තත්ත්ව. රයිට්. අපි යම් පුතේ කෙලින්ම පිළිතුරට බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා ආදරණීය දුවේ පුතේ. රයිට්. අන්න දෙක කවුද? සාපේක්ෂ ආර්ද්‍රතාවයයි උෂ්ණත්වයයි. දැනටමත් හරි දාගන්න පුතේ. හරි දාගන්න උත්තර හරිනම් පළවෙනිය තමා පුතේ මේ බිත්තර රක්කවන තුළ තිබිය යුතු තත්ත්ව එකක් පුතේ මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය ඔබට මතක ඇති. relative humidity සාපේක්ෂ ආර්ද්‍රතාවය. වායුවේ අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණයනේ අපි ආර්ද්‍රතාවය කියන්නේ. වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතියනේ පුතේ අපි ආර්ද්‍රතාවය කියලා කියන්නේ නේද? එතකොට බලන්න පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මේ ඉන්කියුබේටරයක් තුල නැත්නම් බිත්තර රක්කවණයක් තුල තිබිය යුතු තත්වයක් පුතේ. රයිට්. ඊළඟ එක තමයි පුතේ උෂ්ණත්වය. මෙන්න පුතේ දෙවනියා බිත්තර රක්කවන තිබිය යුතු තත්වයක් තමයි පුතේ උෂ්ණත්වය. humidity එකයි temperature එකයි පුතේ. humidity එකයි temperature එකයි. හරි. ඔය දෙක අමතක කරන්න පුළුවන් පුතේ. අනිවාර්යයෙන්ම මේක බහුවර්ණ මාදලියේ ප්‍රශ්නකෙදිත් අහන්න පුළුවන් පුතේ. ඒ වගේම ව්‍යුහගත මාදලියේ ප්‍රශ්නකත් අහන්න පුළුවන් පුතේ. එකකට ලකුණු 3 ගානේ ව්‍යුහගත මාදලියේ ස්ට්‍රක්චර්ඩ් එසේ ඉක්වේෂන් එක කෙලින්ම අහන්න පුළුවන් පුතේ. මේ ඉන්කියුබේටර් තුල බිත්තර රක්කවන තුල තිබිය යුතු තත්ත්වයන් දෙකක් සඳහන් කරන්න කිව්වොත් පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වයයි ඒ තත්ත්ව දෙක. ඒ වගේම කෙලින්ම බහුවර්ණ මාදලී ප්‍රශ්නයක අහන්න පුළුවන් පුතේ ඉන්කියුබේටරයක් තුල බිත්තර රක්කවණයක් තුල තිබෙන තත්ත්වයන් වන්නේ කියලා. මෙන්න මේ දෙක අඩංගු පිළිතුරයි නිවැරදි වෙන්න ඕනේ පුතේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය. ප්‍රශ්න අංක 19ට යනවා පුතේ අපි. අපෙන් අහන්නේ රැක්කවීම සඳහා සුදුසු බිත්තරවල තිබිය යුතු ගුණාංග කවරේද? මේ බිත්තර ගැන පුතේ විශේෂයෙන්ම අපි 8 වන ඒකකයට අදාළව පුතේ අවසන් කොටසෙන් මේ බිත්තර ගැනයි කතා කරේ පුතේ. මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි බිත්තර පවුඩර් නිෂ්පාදනය ගැනත් කතා කරා පුතේ. ඉතින් මේ බිත්තර වලට අදාළවයි පුතේ මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. අපෙන් පුතේ ප්‍රශ්න අංක 19 අහනවා පුතේ මේ රැක්කවීම සඳහා සුදුසු බිත්තරවල තිබිය යුතු ගුණාංග කවරේද? මොනවද පුතේ රැක්කවීම සඳහා සුදුසු බිත්තරවල තියෙන්න ඕන ගුණාංග කියලා. රයිට්. ප්‍රශ්න ලියාගෙන උත්තරේ ලියන්න පුතේ අපි. මෙන්න පුතේ බිත්තර අපේක්ෂිත වර්ගයට අයත් වෙන්න ඕනේ. අපි රැක්කවලා මේ පැටවුන් ලබා ගැනීම සඳහා අපේක්ෂා කරන වර්ගයක් ඉන්නවා පුතේ. අන්නේ අපි යොදාගන්න අපේ අරමුණට ගැලපෙන ඒ සඳහා සුදුසු අපි කියන්න අවශ්‍ය වෙන්නේ පුතේ මොකක්ද? මේකෙදි රැක්කවීම සඳහා තෝරගන්න බිත්තර පුතේ අපේක්ෂිත වර්ගයට අයත් බිත්තර වෙන්න ඕන. රයිට්. රයිට්. අපේක්ෂිත වර්ගයට අයත් බිත්තර වෙන්න ඕනේ පුතේ. අපිට මේ මොකද අපිට අපේක්ෂා කරන පැටවුන් තමයි ලබා ගන්න අවශ්‍ය වෙන්නේ පුතේ. අපි බිත්තර නිෂ්පාදනය සඳහාද මේ අපි මේ පැටවුන් ලබා ගන්නේ නැත්නම් අපි දන්නවා බොයිලර් මස් කර්මාන්තය සඳහාද මේ පැටවුන් ලබා ගන්න කියන එක නේද පුතේ. ඉතින් ඒ අනුව බිත්තර සහ මස් පිණිසයි පුතේ අපි මස් ලබා ගන්නේ. විශේෂයෙන් බොයිලර් මස් කුකුල් මස් කර්මාන්තය සහ බිත්තර නිෂ්පාදනය ගැන පුතේ අපි විශේෂයෙන් අවධානය යොමු කරනකොට අපිට වැදගත් වෙන්නේ කුකුළු නිෂ්පාදන ගත්තාම කුකුල් පාලනයේ අදාළව ප්‍රධාන නිෂ්පාදන දෙක තමයි පුතේ බිත්තර සහ මස් නිෂ්පාදනය. ඉතින් පුතේ එහෙනම් අපි අපේක්ෂිත වර්ගයට අයත් වෙන්න ඕනේ පුතේ. විශේෂයෙන් මේක වැදගත් වෙනවා. අපේක්ෂිත වර්ගයට අයත් වෙන්න ඕනේ.
ඒ වගේම අපි දන්නවා පුතේ SLS එකෙන් මේ බිත්තරවල පැවතිය යුතු බර බිත්තරයක බර පිළිබඳව පුතේ ස්කන්ධය පිළිබඳව පුතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ බිත්තරේ ප්‍රමාණය ශ්‍රී ලංකාවේ බිත්තර වර්ගීකරණයට අදාළව මේ බිත්තරේ ස්කන්ධේ බර වැදගත් වෙනවා පුතේ. එතකොට බිත්තරයේ ප්‍රමාණය මධ්‍යස්ථ වෙන්න ඕනේ පුතේ. සාමාන්‍යයෙන් බර ග්‍රෑම් 55ත් 65ත් අතර වෙන්න ඕනේ. බිත්තරේ බර වැදගත් වෙනවා පුතේ. මේ රැක්කවීම සඳහා අපි තෝරගන්න බිත්තරවල බර ග්‍රෑම් 55ත් 65ත් අතර වෙන්න ඕනේ. ඒකත් ව්‍යුගත මාදලී ප්‍රශ්නක වගේම බහුවර්ණ මාදලී ප්‍රශ්නක අහන්න පුළුවන් පුතේ. අපේක්ෂිත වර්ගයට අයත් වෙන්න ඕනේ පුතේ. ඒ වගේම පුතේ මේ බිත්තරේ ප්‍රමාණය මධ්‍යස්ථ වෙන්න ඕනේ. මධ්‍යස්ථ ප්‍රමාණයක් කියපුවාම පුතේ ඊට අදාළ බර සඳහන් වෙන්න ඕනේ පුතේ. රයිට් හරි ඔබට මතක ඇති බර ග්‍රෑම් 55ත් 65ත් අතර අගයක් විය යුතුයි දුවේ පුතේ. හරි. ඒ වගේම බිත්තර කටුවේ ආවේනික පැහැය හා මධ්‍යම ඝනකණක් තියෙන්න ඕනේ පුතේ. බිත්තර කටුවට ආවේනික පැහැයක් වගේම පුතේ මධ්‍යම ප්‍රමාණයේ මධ්‍යස්ථ ඝනකම් තත්ත්වයක් පැවතිය යුතුයි රැක්කවීම සඳහා තෝරා ගන්නා බිත්තරවල. එහෙනම් පුතේ බිත්තර කටුවට ආවේනික පැහැය අනන්‍ය වෙච්ච ආවේනික වෙච්ච වර්ණය වගේම පුතේ එය මධ්‍යම ඝනකමකින් යුක්ත වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 4 පිළිතුරු අංක 4 පුතේ බිත්තර ගත්තාම බිත්තර කටුව නැත්තම් බිත්තරයේ පළුදු රහිත වෙන්න ඕනේ පුතේ. පළුදු රහිත විය යුතු අතර සුමට විය යුතුයි පුතේ. පළුදු රහිත වෙන්න ඕනේ. පළුදු රහිත වෙන්න ඕනේ පුතේ බිත්තර. ඒ වගේම සුමට වෙන්න ඕනේ. ඒ වගේම පුතේ මේ රැක්කවීම සඳහා තෝරගන්න බිත්තර පුතේ අනිවාර්යෙන් බිත්තර දාලා දින 7ක් ඇතුළත විය යුතුයි. කිකිලියන් විසින් බිත්තර දාලා දින 7ක් ඇතුළත බිත්තරයි පුතේ තෝරගන්න ඕනේ. මතක තියාගන්න. රැක්කවීම සඳහා තෝරගන්න බිත්තර පුතේ බිත්තර දමා දින 7ක් ඇතුළත වෙන්න ඕනේ. ඔන්න ඔය ටිකයි පුතේ මතක තියාගන්න ඕනේ. අපි ප්‍රශ්නාංක 19ට අදාළව රැක්කවීම සඳහා සුදුසු බිත්තරවල තියෙන්න ඕන ගුණාංග ටිකයි පුතේ කතා කරේ. ගුණාංග 1යි 2යි 3යි 4යි 5ක් ගැන කතා කරා. තව තියෙනවා. හරි 6 වෙනියා. සංසේචිත බිත්තරයක් වෙන්න ඕනේ. බිත්තරයේ සංසේචනය වෙලා තියෙන්න ඕනේ පුතේ. මතක තියාගන්න. රැක්කවීම සඳහා තෝරගන්න බිත්තරවල තවත් සුවිශේෂිත ලක්ෂණයක් තමයි පුතේ එයා සංසේචිත බිත්තරයක් වෙන්න ඕන. පිළිතුරු අංක 7 බිත්තර මුරයේ මැද අවස්ථාවේ තියෙන බිත්තරයක් වෙන්න ඕන. ඒ වගේම නිරෝගී මව් කිකිලියන්ගෙන් ලබාගත් බිත්තර වෙන්න ඕනේ පුතේ රැක්කවීම සඳහා තෝරගන්න බිත්තර. ඒ වගේම මේ බිත්තරවල වාතකෝෂයේ ප්‍රමාණය වඩා විශාල නොවිය යුතුයි. වාතකෝෂයේ ප්‍රමාණය අර කාලයත් එක්ක තමයි මේකේ ප්‍රමාණය විශාල වෙන්නේ. වාතකෝෂයේ ප්‍රමාණයට වඩා හරිනේ වාතකෝෂය ප්‍රමාණයට වඩා විශාල නොවිය යුතුයි. ඒ වගේම කරුණු 10ක් තියෙනවා. බිත්තරේ හැඩය අණ්ඩාකාර මෙන්ම එක් කොනකින් රවුම් විය යුතුයි. බිත්තරේ අණ්ඩාකාර වෙන්න ඕනේ. එක කොනකින් රවුම් වෙන්න ඕනේ. මතක තියාගන්න. බිත්තරයේ හැඩය අණ්ඩාකාර වෙන්න ඕනේ. එක කොනකින් බිත්තරය රවුම් වෙන්න ඕනේ. රැක්කවීම සඳහා සුදුසු බිත්තර තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු ලක්ෂණ. රචනා ප්‍රශ්නයකටත් අහන්න පුළුවන් ඒක. කොහොමද රචනා ප්‍රශ්නයකදී ඒක අහන්නේ? රැක්කවීම සඳහා සුදුසු බිත්තර වල තිබිය යුතු ගුණාංග පැහැදිලි කරන්න. ඒ ආකාරයට අහන්න පුළුවන්. රයිට් ප්‍රශ්නාංක 20ටයි යන්නේ පුතේ අපෙන්. ප්‍රශ්නාංක 20න් අපෙන් අහන්න යන්න බලන්න. දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටවකගේ තිබිය යුතු ලක්ෂණ මොනවාද? ලියන්න පුතේ. ප්‍රශ්නේ ලියලා උත්තර ටිකක් ලියන්න. දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටියෙකුගේ තිබිය යුතු ලක්ෂණ ටිකයි පුතේ අහන්න. දිනක් වයස ඇති දේ දරුවනේ. ගුණාත්මක කුකුළු පැටියෙකුගේ තිබිය යුතු ලක්ෂණ ටික. රයිට් අපි යනවා පිළිතුරට. දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටියෙකුගේ තිබිය යුතු ලක්ෂණයි අහන්නේ පුතේ. එයා ක්‍රියාශීලී ඇක්ටිව්.
දිනක් වයසේදී කුකුළු පැටියේ ක්‍රියාශීලී වෙන්න ඕනේ. කුකුළු පැටියා වරිගයට අනුකූල ලක්ෂණ සහිත වෙන්න ඕනේ පුතේ. ඒ වගේම නිරෝගී වෙන්න ඕනේ. මොනවද? ඇස් පෙනීම, ඒ වගේම පාද විකෘති රහිත වෙන්න ඕනේ. කුකුළු පැටවු දිනක් වයසේදී කුකුළු පැටියෙක්ගේ තියෙන්න ඕන ලක්ෂණ තමයි පුතේ යා නිරෝගී වෙන්න ඕනේ. වර්ගයට අදාළ ලක්ෂණ තියෙන්න ඕනේ පුතේ. රයිට් බලන්න. නිරෝගී වෙන්න ඕනේ. විශේෂයෙන් ඇස් පෙනීම, පාද විකෘති රහිත වෙන්න ඕනේ පුතේ. පාදවල විකෘති රහිත වෙන්න ඕනේ. රයිට්. හරි. විශේෂයෙන්ම දැන් ඔය මේ කියනකොට දරුවනේ මට මතක් වුණේ මේ කුකුළු පැටවුන් නිරෝගී කුකුළු පැටවුන් කියපුවාම අපි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල විද්‍යාගාරවල මේ සත්ව විද්‍යා විෂයන් වලදී දුවේ පුතේ මේ අපිට කුකුළු පැටවකු විච්ඡේදනය කරන්න තියෙනවා විශ්වවිද්‍යාලවල. දැන් සාමාන්‍ය විද්‍යා විෂයන් වලට ගියපුවාම සූලොජි සත්ත්ව විද්‍යා පරීක්ෂණවලදී මේ කුකුළු පැටවුන් මට මේ පැටවුක් කියනකොට මතක් වුණේ විශේෂයෙන් මේ පැටවුන් විච්ඡේදනය කරන්න තියෙනවා. කුකුළු පැටවුන් විච්ඡේදනය කරන්න තියෙනවා සත්ත්ව විද්‍යාවේදී. සත්ත්ව විද්‍යා විෂයන් වලදී මේ විද්‍යාගාර පරීක්ෂණ තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ විද්‍යාගාර පරීක්ෂණ වලදී ඉතින් ඊතරේදී විශේෂයෙන්ම මේ සත්ත්ව කුකුළු පැටවුන් ලබා දෙන කුකුළු පැටවුන් යම්කිසි සමාගමකින් තමයි ලබා ගන්න. ලංකාවේ මේ පැටවුන් සඳහා ලීඩින් සමාගම් ගණනාවක්ම තියෙනවා. ඔබ දන්නවා. ඉතින් විවිධ සමාගම් තියෙනවා. මම මෙතන සමාගම් වල නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විවිධ සමාගම් තියෙනවා. ඉතින් සමාගම් වලින් මේ පෙට්ටිය වලට දාලා කුකුළු පැටව ඔබ දැකලා ඇති මේ කුකුළු පැටව කුකුළු පාලනය සිදු කරන නිවෙස් වලට බිත්තර සඳහා වගේම මේ බොයිලර් මස් කර්මාන්තය සඳහා වගේ මේ කුකුළු පැටවුන්. ඉතින් මේ කුඩා කුකුළු පැටවුන් මිලදී ගන්න ඕනේ. කුකුළු පැටවුන්. කුඩා කුකුළු පැටවුන් තමයි ගේන්නේ. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් මේ කුකුළු පැටවුන් ගෙනල්ලා තමයි කුකුළු පැටවුන් නිර්වින්දනය කරලා විච්ඡේදනය කරනවා. ෆෝමලින් ටිකක් අල්ලපුවම කුකුළු පැටවුන් නිර්වින්දනය වෙනවා. කුකුළු පැටවුන් නිර්වින්දනය කරලා තමයි නිර්වින්දනය කරලාද කුකුළු පැටවු විච්ඡේදනය කරනවා. විච්ඡේදනය කරලා ශරීරයේ අවයව බලනවා යාගේ. රයිට්. කොහොමද කියලා සතා විච්ඡේදනය කළා. සතාව හරියට බ්ලීඩ් වෙන්නේ නැති වෙන්න සතාව කැපුමක් යොදලා ලේ ඉන්නේ නැති වෙන්න හරියට මේ ආකාරයට රුධිර වාහිනිය කැපෙන්නේ නැති වෙන්න සතාව විච්ඡේදනය කරලා සතාගේ අභ්‍යන්තර අවයවයේ ඉන්ද්‍රිය නිරීක්ෂණ පද්ධති නිරීක්ෂණය කිරීම සිදු කරන්න නියම කරලා තියෙනවා. ඉතින් ඒකෙදි මේ කුකුළු පැටවුන් ආයතනයකින් තමයි මේ කුකුළු පැටවුන් මිලදී ගන්න පුළුවන් ආයතනයකින් කුකුළු පැටවු ගෙනල්ලා තමයි මේ පරීක්ෂණය සිදු කරන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන් මෙතනදී මට කියන්න අවශ්‍ය වෙන්නේ මේ කුකුළු පැටවුන් නිරෝගී විශේෂයෙන්ම දිනක් වයසේදී කුකුළු පැටවුන්ගේ මේ තියෙන ඕනේ ලක්ෂණ පුතේ. රයිට්. ඉතින් මේ කුකුළු පැටවුන්ගේ තිබිය යුතු ලක්ෂණ තමයි ඒගොල්ලෝ නිරෝගී වෙන්න ඕනේ පුතේ. ඒ වගේම ක්‍රියාශීලී වෙන්න ඕනේ පුතේ මේගොල්ලෝ. ක්‍රියාශීලී වෙන්න ඕනේ කුකුළු පැටවුන්. දැන් ඇවිදින ක්‍රියාශීලී හොඳින් රයිට්. හරි ආහාර ගන්න ඇවිදින හොඳින් ඒ ක්‍රියාශීලී ලක්ෂණ අපි දන්නවා. වර්ගයට අනුකූල ලක්ෂණ සහිත වෙන්න ඕනේ පුතේ. අදාළ වර්ගයට අදාළ ලක්ෂණ සහිත වෙන්න ඕනේ. ඒ වගේම පුතේ ඒගොල්ලෝ නිරෝගී වෙන්න ඕනේ. විශේෂයෙන් ඇස් පෙනීම, ඒ වගේම පාදවල විකෘති රහිත වීම වගේ වැදගත් වෙනවා පුතේ මේ පැටවුන්ගේ පැවැත්ම සඳහා. හොඳයි පුතේ අපි ඉදිරියට යමු. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මුලින්ම අහනවා මේ දිනක් වයසේදී කුකුළු පැටවුන්ගේ මේ අපි තිබිය යුතු ලක්ෂණ අහුවට පස්සේ පුතේ ප්‍රශ්න අංක 21 න් අහනවා පුතේ මේ දිනක් වයසේදී ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කම් මොනවද කියලා අන්න බලන්නකො පුතේ. මේ දිනක් වයසේදී එක දවසක් වයස බිත්තරෙන් බිහි වෙලා දිනක් වයසේදී හරි දිනක් වයසේදී මේ ගුණාත්මක කුකුළු පැටවුන් අන්න බලන්න. දිනක් වයසේදී විශේෂ ලක්ෂණය තමයි දිනක් වයසේදී right දිනක් වයසේදී ඒ වගේම ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කම් මොනවද කියලා අහනවා පුතේ. රයිට් අපි බලමු. ඉතින් පුතේ මේ ආකාරයට දිනක් වයසේදී ගුණාත්මක කුකුළු පැටවුන් තෝරාගත්තොත් අපි දන්නවා මේ දිනක් වයසේදී කුකුළු පැටවුන් ඒගොල්ලෝ අපි රැක්කවීම සඳහා සාමාන්‍ය පරිසර තත්ත්වයට හුරු කිරීම සඳහා මේගොල්ලොන්ගේ මුල්ම නිවස වෙන්නේ මොකද්ද පුතේ? මේ බ්‍රූඩරය. මේගොල්ලොන්ගේ මුල් නිවස වෙන්නේ මේ බ්‍රූඩරය. ඉතින් අපිට මේ දිනක් වයසේදී ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කමක් තමයි පුතේ වාසියක් තමයි පුතේ මේ අපිට බ්‍රූඩ කළමනාකරණය පහසු වෙනවා පුතේ. ඒ වගේම ආහාර නාස්තියවම වෙනවා පුතේ. ආහාර නාස්තියවම වෙනවා. මොකද ක්‍රියාශීලී කුකුළු පැටවුන් නම් පුතේ
ඒගොල්ලෝ හරිද ක්‍රියාශීලී කුකුළු පැටවුන් නම් නිරෝගී කුකුළු පැටවුන් නම් ඒගොල්ලෝ ආහාර ගන්නවා හොඳට. ආහාර ලබා ගන්නවා. ඉතින් ආහාර නාස්ති වෙන්නේ නැහැ. එහෙනම් ආහාර නාස්තිය අවම වෙනවා. ආහාර නාස්තිය අවම වෙනවා. ඒ වගේම පුතේ මේ දිනක් වයස ඇති නිරෝගී කුකුළු පැටවුන් නම් ඒගොල්ලොන්ගේ ඇස් පෙනීම පාදවල හොඳයි පාදවල විකෘති නැහැ. ඒගොල්ලෝ ක්‍රියාශීලී වර්ගයට අදාළ ලක්ෂණ සහිතයි. එක දිනක් වයස ඇති එහෙනම් පුතේ මෙවැනි නිෂ්පාදනයක් මෙවැනි කුකුළු පැටවුන් මගින් අපිට පුතේ එකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් පුතේ. එකාකාරී නිෂ්පාදනයක් මොවුන්ගෙන් අපිට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. හරියට අපි අර ශාකවලදී විශේෂයෙන්ම පටකරෝපිත පැල නැත්තම් ක්ෂුද්‍ර ප්‍රචාරණය මගින් අපි වාණිජ වගාවකදී පැල ලබා ගන්නේ එකාකාරී වගාවක් ලබා ගන්න. අර පටකරෝපිත කෙසෙල් පැල ලබා ගන්නකොට ඔක්කොම පැල එක වගේ. කෝකද තෝරගන්නේ කියලා හිතනවා අපිට නේද? අන්න බලන්න අපිට එකාකාරී අස්වැන්නක් ලබා ගන්න පුළුවන් පුතේ. එකම කාලයකදී අස්වැන්න ලබා ගන්න පුළුවන් පුතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නඩත්තු කටයුතු පහසුයි. අන්න ඒ වගේ වාසිය අපිට තියෙනවා. එහෙනම් අපි දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීම මගින් පුතේ අපිට අවස්ථාව තියෙනවා එකාකාරී නිෂ්පාදනයක් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා පුතේ. බලන්න පුතේ එකාකාරී නිෂ්පාදනයක් ලබා ගත හැකි වීම. එකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් පුතේ. හොඳයි පුතේ අපි යනවා ප්‍රශ්න අංක 22ට. මේ කුකුළු පැටවුන්ට ආහාර, ජලය, ආලෝකය හා වාතාශ්‍රය ලබා දිය යුතු ආකාරය සාකච්ඡා කරන්න කියනවා පුතේ අපිට. කොහොමද කුකුළු පැටවුන්ට මේ ආහාර ලබා දෙන්නේ? ඒ වගේම ජලය ලබා දීම, පැටවුන් සඳහා ආලෝකය හා වාතාශ්‍රය ලබා දිය යුතු ආකාරයයි පුතේ සාකච්ඡා කරන්න කියලා කියන්නේ. හොඳයි පුතේ අපි පිළිතුරට යමු කෙලින්ම. 22 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරට යමු දරුවනේ අපි. රයිට් මේ බලන්න. ප්‍රශ්නෙන් අහන්නේ කුකුළු පැටවුන්ට ආහාර, ජලය, ආලෝකය සහ වාතාශ්‍රය ලබා දෙන්න ඕන ආකාරයයි පුතේ අහන්නේ. පළමු දවසේ ඉඳන්ම පුතේ පැටවුන් සඳහා සැපේන ආහාර මිශ්‍රණය සපයන්න ඕන. පැටව් සලාකය කියලා කියන්නේ පුතේ අපි ඒකට. මොකද්ද පුතේ ඒකට කියන්නේ? පැටව් සලාකය. පළමු දිනේ සිටම පැටවුන් සඳහා සැපේන ආහාර මිශ්‍රණය. ඒ ආහාර මිශ්‍රණයට කියන්නේ මොකද්ද පුතේ? පැටව් සලාකය. අන්න බලන්න පුතේ. පළමු දිනේ සිටම පළමු දිනේ ඉඳලම පැටවුන් සඳහා සැපේන ආහාර මිශ්‍රණය සපයන්න ඕන. ඒකට කියන්නේ පැටව් සලාකය කියලා. ආහාර මිශ්‍රණයක් සකස් කරන ලද ආහාර මිශ්‍රණයක් පළමු දිනේ ඉඳන්ම මේ පැටවුන්ට සැපීම සිදු කරන්න ඕන. පළමු දිනේ බ්‍රූඩරයේ කඩදාසිය මත විසිරුවා ආහාර සැපිය හැකි. අපි කිව්වා මුලින්ම බ්‍රූඩරයට අපි කඩදාසියක් තමයි දාන්නේ කියලා පුතේ. මොකද නැත්තම් මේකට අතුරුණුවක් දැම්මොත් සතුන්ගේ ඇස් වලට මේවා යන්න පුළුවන්. ඉතින් සතුන්ට මේක හානිදායක වෙන්න පුළුවන්. මුලින්ම අපි පළවෙනි දවස් ටිකේම අතුරුණුවක් දැම්මොත් පුතේ ඒවා සතුන්ට හානිදායක වෙන්න පුළුවන්. හරි අපහසුතාව ඇති වෙන්න පුළුවන් සතුන්ට. ඒක නිසා අපි මුලින්ම කඩදාසියක් තමයි මේක පොළවට දාන්නේ අතුරුණුවක් විදියට. හරි එතකොට මේ අපි පළමු දිනේදී මේ බ්‍රූඩරයේ කඩදාසිය මතට පුතේ ආහාර විසිරුවලා තමයි ආහාර සැපීමක් සිදු කරන්නේ. රයිට්? හරි. ඊළඟට දෙවන දිනේ සිට ආහාර බඳුන් සපයන්න ඕනේ. අන්න දෙවනි දවසේ ඉඳන් අපිට පුළුවන් ආහාර බඳුන් සපයන්න. ආහාර බඳුන් වලට කුඩා ආහාර බඳුන් වලට ආහාර සැපීම සිදු කරන්න පුළුවන් පුතේ දෙවනි දිනේ ඉඳන් මේ බ්‍රූඩරය තුල. හරි. හරි. එතකොට මේකෙදි පුතේ මේ එක් තැටියක් පැටවුන් 50ක් 75කට පමණ ප්‍රමාණවත් වෙනවා. මං කිව්වේ මේ එක ආහාර තැටියක් පුතේ එක ආහාර බඳුනක් පැටවුන් 50ත් 75ත් අතර ප්‍රමාණයකට ප්‍රමාණවත් වෙනවා. හරි. ඊළඟට පුතේ
පැටව් කාලය තුලදී පැටවුන්ට අවශ්‍ය පමණ ආහාර සපයන්න ඕන නිසා රාත්‍රී කාලයේ පුරාම උෂ්ණත්වයට අමතරව ආලෝකයේද සපයන්න ඕන. පැටව් කාලය තුලදී පැටවුන්ට අවශ්‍ය පමණ ආහාර සපයන්න ඕනේ. හරි. ඒ වගේම රාත්‍රී කාලයේ පුරාම උෂ්ණත්වයට අමතරව ආලෝකයක් සපයන්න ඕන. රාත්‍රී කාලයේ පැටව් කාලය තුල සතුන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සපයන්න ඕනේ. ඒ වගේම රාත්‍රී කාලයේදී පුතේ උෂ්ණත්වයේ වගේම උෂ්ණත්වයට අමතරව ආලෝකයේද සැපිය යුතුයි. උෂ්ණත්වයට අමතරව පුතේ ආලෝකයේ සැපීම සිදු කරන්න ඕනේ. ඊළඟට මේ බ්‍රූඩරයේ කාලය තුලදී පුතේ අපි අර ජලය සැපීම ගැන කතා කරද්දී මේ අලුත උපන් කුකුළු පැටවුන්ගේ මුල් නිවස තමයි පුතේ බ්‍රූඩරයක් කියන්නේ. එතකොට පළමු නිවස සතුන්. එතකොට මේ සතුන් ප්‍රශස්ත තත්වයක් ලබා දීම සඳහා මේ බ්‍රූඩර කාලය තුලදී පුතේ සතුන්ට ජලය සැපීම සිදු කරන්න ඕනේ. ඒකයි පුතේ එකකින් කියවෙන්නේ. මෙන්න බ්‍රූඩර කාලය තුලදී ප්‍රමාණවත් පරිදි ජලය සැපිය යුතුයි පුතේ. බ්‍රූඩර කාලය තුලදී ප්‍රමාණවත් පරිදි ජලය සපයන්න ඕනේ. ඊළඟට පළමු දින තුලදී විටමින් B සංකීර්ණය කම්ප්ලෙක්ස් එක හා ග්ලූකෝස් දියරය සැපීමෙන් පැටවුන්ගේ විඩාව මගහරවා ගත හැක. රයිට්? බලන්න දුවේ පුතේ. පළමු දිනය තුලදී මොනවද? විටමින් B සංකීර්ණය. මේ බලන්න. පළවෙනි දවසේදී විටමින් B සංකීර්ණය සහ කවුද? ග්ලූකෝස් දියරය. පළවෙනි දවසේදී පුතේ ඇයි විටමින් B සංකීර්ණයයි විටමින් B කම්ප්ලෙක්ස් එකයි ග්ලූකෝස් දියරයි ලබා දීමේ අරමුණ සතුන්ගේ විඩාව මගහරවා ගැනීම. ග්ලූකෝස් මගින් ශක්තිය ලැබෙන්නේ පුතේ. නේද පුතේ? ශක්තිය ලැබෙන්නේ සතුන්ට. ක්‍රියාශීලී සතුන්නේ. රයිට්? සතුන් ඇවිදිනවා, ආහාර ගන්නවා, ජලය බොනවා. ඉතින් මේ පළවෙනි දවස තුල ආදරණීය දුවේ පුතේ සතුන් සඳහා විටමින් B සංකීර්ණයයි ග්ලූකෝස් දියර ලබා දීම මගින් මොකක්ද අපේක්ෂා කරන්නේ? සතුන්ගේ විඩාව මග හැරවීම. ඒකයි දුවේ පුතේ කියන්නේ. රයිට්. ඊළඟට බ්‍රූඩරය තුල උෂ්ණත්වය සැපයීමේ අවශ්‍යතාවය අනුව සිදු කළ යුතු අතර හරි මේ බ්‍රූඩරය තුල උෂ්ණත්වය සැපයීම අවශ්‍යතාවය අනුව සිදු කළ යුතු අතර ආලෝකයේ සැපීම දිගටම සිදු කරන්න ඕන. ආලෝක ප්‍රභවයක් භාවිතා කරනවානේ පුතේ අපි. බල්බ් එකක් භාවිතා කරනවානේ. උෂ්ණත්වයේ සැපීම ප්‍රශස්තත්ව අවශ්‍ය ප්‍රමාණය අනුව සිදු කරන්න පුළුවන්. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ බ්‍රූඩරයේ තුල උෂ්ණත්වයේ සැපීම අවශ්‍යතාවයේ අනුව සිදු කළ යුතු අතර බ්‍රූඩරයේ තුල උෂ්ණත්වයේ සැපීම පුතේ අවශ්‍යතාවයේ අනුව සිදු කරන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව බ්‍රූඩරයේ තුල උෂ්ණත්වයේ සැපීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම ආලෝකයේ සැපීම දිගටම කරන්න ඕනේ. හරි? ආලෝකයේ දිගටම සපයන්න ඕනේ පුතේ. හරි? දින 28කින් පසුව දවස් 28කට පස්සේ පුතේ දින 28කින් පසුව ඉඩකඩ වාතාශ්‍රය වැඩිපුර ලබා දීමට කටයුතු කරන්න ඕනේ. අන්න බලන්න. හරි? දින 28කින් පස්සේ අර බ්‍රූඩරය තුල අපි ලබා දීලා තිබුණු ඉඩකඩ ප්‍රමාණය ඒ වගේම වාතාශ්‍රය වගේ දේවල් පුතේ වැඩිපුර ලබා දීම සඳහා කටයුතු සිදු කරන්න ඕන. ඒකයි කියන්නේ. දින 28කින් පසුව දවස් 28කට පස්සේ පුතේ දින 28කින් පසුව ඉඩකඩ හා වාතාශ්‍රය වැඩිපුර ලබා දීමට කටයුතු කළ යුතුයි. හරි. අපි යනවා ප්‍රශ්නාංක 23ට. ප්‍රශ්නාංක 23ට යනවා පුතේ අපි වැඩෙන කුකුළු පැටවුන්ගේ හොට කැපීමේ අරමුණ කුමක්ද කියලා අහනවා. ප්‍රශ්නේ දෙලා පිළිතුරු ලියන්න පටන් ගන්න පුතේ. වැඩෙන කුකුළු පැටවුන්ගේ හොට කපන්නේයි කියලා අහනවා. රයිට්.
ඇන කොටා ගැනීම එහෙම මතක ඇති දරුවන්ට නේද? රයිට්. හරි. එහෙනම් ඇයි පුතේ වැඩෙන කුකුළු පැටවුන්ගේ හොට කපන්නේ? ඇන කොටා ගැනීම වැළැක්වීම එකක්. ඇන කොටා ගැනීම වැළැක්වීම. ඒ වගේම පුතේ ආහාර අපතේ යාම වැළැක්වීම. එකක් සතුන් ඇන කොටා ගැනීම වැළැක්වීම සඳහා මේ හොට කැපීමේ අරමුණක් තමයි පුතේ. හොට කැපීමේ අරමුණක් තමයි එකක් සතුන් ඇන කොටා ගැනීම වළකිනවා එකෙන්. ඒ වගේම පුතේ මේ ආහාර නාස්තිය නැත්තම් ආහාර අපතේ යාම වළක්වා ගැනීම උදෙසා තමයි පුතේ මේ සතුන්ගේ හොට කැපීම සිදු වෙන්නේ. රයිට්. බලන්න අපෙන් අහන්නේ මේ වැඩෙන කුකුළු පැටවුන්ගේ හොට කැපීමේ අරමුණ මොනවද කියලා. ඇයි හොට කපන්නේ කියලා. රයිට්. හරි. ප්‍රශ්නාංක 24ට එනවා පුතේ. අපෙන් අහනවා කුකුළු පැටවුන්ගේ හොට කැපීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද කියලා. රයිට්. විදුලියෙන් ක්‍රියා කරන මෙන්න බලන්න පුතේ මේ ඩිබේක නම් උපකරණය. රයිට් මේ බලන්න. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙන්න පුතේ උපකරණය. රයිට්. ඩිබේක කියන උපකරණය මෙන්න මේ උපකරණය මගින් තමයි පුතේ සතුන්ගේ හොට කැපීම සිදු වෙන්නේ. රයිට්. හරි. 25වෙනි ප්‍රශ්නේ එනවා පුතේ. ප්‍රශ්නාංක 25න් අහන්නේ පිටලෑම යනු කුමක්ද කියලා. ලියාගෙන පුතේ ප්‍රශ්නේ ලියාගෙන පිළිතුර කතා කරන්න. පිළිතුර කතා කරමු. පිළිතුර ලියන්න පුතේ. රයිට්. පිටලෑම. පිටලෑම. පිටලෑම කියන්නේ මොකක්ද කියලානේ. මේවා ව්‍යුහගත ප්‍රශ්න වල අහන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නයක අහන්න පුළුවන් කෙලින්ම. පිටලෑම. පිටලෑම. බලන්න. ව්‍යාපාරික කුකුළු පාලනයේදී මේ ව්‍යාපාරයක් විදිහට කුකුළු පාලනය පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම බිත්තර නිෂ්පාදනය අරමුණු කරගෙන කිකිලියන් ඇති කිරීම සිදු කරනවා. බිත්තර කර්මාන්තයේ බිත්තර නිෂ්පාදනය සඳහා ව්‍යාපාරයක් වශයෙන්. බිත්තර කියන්නේ ඉතා අඩු මිලකට ලබා ගන්න පුළුවන් ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. රයිට්. ඒ වගේම ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තවත් ආකාරයට මේ කුකුළු මස් බොයිලර් කුකුළු මස් ගුණාත්මක බොයිලර් කුකුළු මස් නිෂ්පාදනය සඳහා කුකුළු පාලනය සිදු කරනවා. ඉතින් මේ ආකාරයට මේ ව්‍යාපාරික කුකුළු පාලනයේදී අරමුණු කරගත් කාර්යයට ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. මොකද්ද? බිත්තර නිෂ්පාදනය සඳහා කුකුලන් නැති කරන්න පුළුවන්. ඒ වගේම අපි බොයිල මස් නිෂ්පාදනය සඳහා බොයිල කුකුළු මස් නිෂ්පාදනය සඳහා මස් නිෂ්පාදනය කරන්න සතුන් ඇති කරන්න පුළුවන්. එහෙනම් අපේ ව්‍යාපාරික කුකුළු පාලනයේදී පුතේ මේ අරමුණු කරගත්ත වැඩේට නැත්තම් අරමුණු කරගත්ත කාර්යයට නොගැලපෙන සතුන් ගැලපෙන්නේ නැති සතුන් කණ්ඩායමින් ඉවත් කිරීම. රයිට්. කලින් කියලා අපි කියනවා පුතේ. රයිට්. හරි. කණ්ඩායමින් ඉවත් කිරීම තමයි පුතේ පිටලෑම කියලා කියන්නේ. හරි. එහෙනම් ව්‍යාපාරික කුකුළු පාලනයේදී අරමුණු කරගත්ත කාර්යයට ගැලපෙන්නේ නැති සත්තු හරිද? කණ්ඩායමින් ඉවත් කිරීම තමයි පුතේ පිටලෑම කියලා කියන්නේ. බිත්තර නිෂ්පාදනයට නොගැලපෙන ඒ වගේම බොයිලර් කුකුල් මස් කර්මාන්තය සඳහා නොගැලපෙන සතුන් මේ කණ්ඩායම තුල ඉන්නවා නම් රයිට් ඒකෙන් ඉවත් කිරීම තමයි පුතේ පිටලෑම කියලා කියන්නේ. පිටලෑම කියලා කියන්නේ. ඒ වගේම මේක තව නමකින් හඳුන්වනවා මෙය අපහරණය යනුවෙන්ද හඳුන්වනවා. අපහරණය අපේ සමාජයේ විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කරනවානේ නේද පුතේ? අපහරණය කියන වචනේ අපහරණයට ලක් කරා අපහරණය කියන වචනේ විවිධ අවස්ථාවන් සඳහා යොදා ගන්නවා. එහෙනම් මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න නොගැලපෙන සත්තු ඉන්නවා නම් මේ ගෲප් එකේ කණ්ඩායමේ අන්න එවැනි සතුන් ඉවත් කිරීම තමයි පුතේ අපහරණය එහෙම නැත්නම් පිටලෑම කියලා සඳහන් වෙන්නේ. පිටලෑම. හරි පිටලෑම. නැත්තම් පිටලෑම නේද? එහෙම නැත්තම් අපි කියනවා මේකට අපහරණය කියලාත් හඳුන්වන්න පුළුවන්.
අපහරණය කියලත් ඒකට කියනවා. රයිට්, අපි යමු ඉදිරියට. 26 වෙනි ප්‍රශ්නේ පුතේ. ප්‍රශ්නාංක 26 අපි ඉන්නේ. හොඳින් බිත්තර දමන කිකිලියකගේ ලක්ෂණ මොනවද අහනවා. බලන්න. හොඳින් බිත්තර දමන කිකිලියකගේ ලක්ෂණ වලටයි අපි යන්නේ. මෙන් හොඳින් බිත්තර දමන කිකිලියකගේ ලක්ෂණ ටිකයි පුතේ අපි කතා කරන්න යන්නේ. රයිට්, බලමු පුතේ හොඳින් බිත්තර දාන කිකිලියකගේ ලක්ෂණ ටික මොනවද කියලා. එයා ක්‍රියාශීලී නමුත් කලබල කරන්නේ නැහැ. ඇක්ටිව්, ක්‍රියාශීලී. හොඳින් බිත්තර දමන කිකිලියක් ක්‍රියාශීලී, හැබැයි එයා කලබල කරන්නේ නැහැ. ඇක්ටිව්, හොඳ ක්‍රියාශීලී නමුත් කලබල කරන්නේ නැහැ. ඇනකොටා ගැනීම, දැගලීම්, කලබල කිරීම සිදු කරන්නේ නැහැ. එයා ක්‍රියාශීලී නමුත් කලබල නොකරයි. හරි. ඒ වගේම එයාගේ ලක්ෂණයක් තියෙනවා, ආහාර ගැනීමට ලැබියාවක් දක්වනවා. කැමැත්තක් දක්වනවා, ලැබියාවක් දක්වනවා. එයා ආහාර ගන්න ලැබියාවක් දක්වනවා නිතරම. හරි. හොඳින් බිත්තර දමන කිකිලියගේ ලක්ෂණයක් ආහාර ගැනීමට ලැබියාවක් දක්වනවා. එයා තුල පුතේ ඒ වරිගයට අනුකූල දේහයක් සහිතයි. හොඳින් බිත්තර දමන කිකිලියක් නම් එයාට අදාළ වරිගයට අනුකූල ලක්ෂණ වලින් හෙබි කෙනෙක්. ඒ ලක්ෂණ සහිත කෙනෙක්. වර්ගයට අනුකූල දේහයක් තියෙනවා එයාට. ඒ වගේම එයාගේ දෙපා ශක්තිමත්. එකිනෙකට සමාන්තර වෙනවා. දෙපා ශක්තිමත්, ඒ වගේම එකිනෙකට සමාන්තරයි දෙපා. දෙපා ශක්තිමත් දෙපා තියෙන්නේ, දෙපා එකිනෙකට සමාන්තරවයි පිහිටලා තියෙන්නේ. හරි. ඒ වගේම පිහාටු විසිරිලා අවුල් වෙලා තියෙනවා. පිහාටු විසිරිලා ගිහිල්ලා අවුල් වුණ ස්වභාවයක් දැක ගන්න පුළුවන්. හොඳින් බිත්තර දමන කිකිලියකගේ ලක්ෂණයක් තමයි එයාගේ පිහාටු විසිරිලා ගිහිල්ලා අවුල් වුණ ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. රයිට්. පපු ඇටය කෙලින්නා දිගටිව තියෙනවා පුතේ. පපු ඇටය කෙලින්නා දිගටිව තියෙනවා. සතාගේ පපු ඇටය ඍජුව, ඒ වගේම දිගට කෙලින්නා දිගටිව තියෙනවා. පපු ඇටය කෙලින්නා දිගටිව ඇත. හොඳින් බිත්තර දමන කිකිලියකගේ ඇඟිලි, ඒ වගේම නියපොතු කෙටි ගෙවිලා තියෙනවා. ඇඟිලි හා නියපොතු කෙටි. ඇඟිලි වගේම ඇඟිලි වල තියෙන ඇඟිලි කෙටි, ඇඟිලි වල තියෙන නියත් කෙටි, ඒවා ගෙවිලා තියෙනවා. ඇඟිලි හා නියපොතු කෙටි ගෙවිලා තියෙන්නේ. රයිට්. හොඳින් බිත්තර දමන කිකිලියකගේ ලක්ෂණයි පුතේ අපි සාකච්ඡා කළේ. හරි. හොඳින් බිත්තර දමන කිකිලියගේ ලක්ෂණයි කතා කරේ. හරි. ඒ වගේම කරමල් හා තැල්ල. කරමල, සතාගේ කරමලය සහ තැල්ල විශාලයි. කරමල හා තැල්ල විශාලයි. ඒවා රතු පැහැති. බිත්තර දැමීමත් සමග පැහැය වෙනස් වෙනවා. හොට කෙටි, ඇස් දීප්තිමත්, කර්ණිකාව තැඹිලි පැහැති, හම මෘදුයි ඇදෙන සුළුයි. හම මෘදුයි ඇදෙන සුළුයි පුතේ. උදරය සිනිදුයි, නිතරම පිරිලා පවතිනවා. හොඳින් බිත්තර දමන කිකිලියන්ගේ ලක්ෂණ. උදරය ගත්තාම සිනිදුයි, නිතරම පිරී පවති. උදරය නිතරම පිරිලා පවතින්නේ බිත්තර දමන කිකිලියන්ගේ. ජම්බාලිය විශාලයි, තෙත් ඇදෙන සුළුයි. සතාගේ ජම්බාලිය විශාලයි, ජම්බාලිය තෙත් වෙලා තියෙන්නේ, ඒ වගේම ඇදෙන සුළුයි. බිත්තර දැමීම පහසු වීම සඳහා ජම්බාලිය විශාලය, තෙත්ය, ඇදෙන සුළුයි. ජම්බාලිය විශාලයි, තෙත් ඇදෙන සුළුයි දුවේ පුතේ. රයිට්. හරි.
කුකුළු පාලනයට අදාළව සමාලෝචන ප්‍රශ්නයිදුවයි පුතේ අපි කතා කරේ. අපි යන්නේ දැන් ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙනවා මේ ගව පාලනයට අදාළ ප්‍රශ්න කතා කරන්න. විශේෂයෙන්ම කුකුළු පාලනය සහ එළගව පාලනය සම්බන්ධයෙන් කතා කරන්න පුතේ. අපි දැන් බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක මේ කොටසදී ගව පාලනයේදී භාවිතා කරන සතුන් ඇති කිරීමේ ක්‍රම මොනවාද කියලා. දුවල පුතාලට මේ වෙනකොට දන්නවා අපි කුකුළු පාලනය ගැන කතා කරද්දී ගව පාලනයට අදාළවත් මේ සතුන් ඇති කරන ක්‍රම ගැන කතා කරා පුතේ. විශේෂයෙන්ම ගව පාලනයේදී කුකුළු පාලනයේදී වගේම පුතේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අදටත් මේ භාවිතා වෙනවා මේ ක්‍රමය. නිදලි ක්‍රමය යටතේ පුතේ සතුන් ඇති කරනවා, ගවයන් ඇති කරනවා. දිවා කාලයේදී සතුන් පුතේ නිදැල්ලේ යාමට සලස්වලා තියෙන්නේ පුතේ ගාලෙන් යවනවා. ගාලෙන් සත්තුන් යවනවා පුතේ. ඔබ දැකලා ඇති මේ සත්තු මේ රැගෙන යන පුද්ගලයෙක් ඔබ දැකලා ඇති දිවා කාලයේදී සත්තු එක්කෝ තනක තෘණ බහුලව තියෙන තෘණ පිටිවල නැත්තම් වැව් පිටිවලත් මේ තෘණ වැවිලා තියෙනවා. අපි දන්නවා මේ එවැනි ස්ථානයක සතුන්ව නිදැල්ලේ යාමට සලස්වීමෙන් සතුන් විසින්ම ආහාර ලබා ගැනීම සොයා ගැනීමෙන් දිවා කාලයේදී ආහාර ගැනීම සිදු වෙනවා දරුවනේ. ඉතින් රාත්‍රී කාලයේදී මේ සත්තු නැවත ගාල් කිරීම සිද්ධ වෙනවා. ඉතින් පහවදාට කිරි ලබා ගැනීම සිද්ධ වෙනවා මේ සතුන්ගෙන්. ඉතින් රාත්‍රී කාලයේදී ගාල් කිරීම සිදු වෙනවා සතුන් පුතේ. මේ ගාල් තුල සතුන් රඳවල තියෙනවා. ඉතින් දිවා කාලයේ සතුන්ට විලෝපකයන්ගෙන් වගේම සොර සතුරන්ගෙන් අවදානමක් තියෙන්න පුළුවන්. මොකද සත්තු මෙහෙම ගාලෙන් පිටතට යවනවා ගෙනිහිල්ලා සත්තු කොහේ හරි මේ ආහාර පහසුවෙන් ලබා ගන්න පුළුවන් ස්ථාන වල තමයි බොහෝ විට සතුන් ගැවිසෙමින් නිදැල්ලේ සතුන් ගමන් කරමින් නිදැලි ක්‍රමයේ යටතේ සත්තු ආහාර ලබා ගැනීම සිදු වෙනවා. ඒ වගේම අඩසියුම් ක්‍රමය අපි කිව්වා පුතේ දිගේලි ක්‍රමයේ. ඒකෙදි සත්තු අපි දන්නවා සතාට යන්න පුළුවන් සත්තු බැඳලා තියෙනවා පුතේ. දහවල් කාලේ පුරා සතුන් බැඳලා තියෙන කණුවක ගහක බැඳහට පස්සේ පුතේ සතා ලණුවේ දිග ප්‍රමාණයට ගිහිලා ආහාර ලබා ගන්නවා. බොහෝ අවස්ථාවල ඒ ස්ථානයේට සමහර අවස්ථාවල ජල බඳුන් සපයා දීමත් සිදු කරනවා. රාත්‍රී කාලයේදී ලැබීම සඳහා මේ සතුන්ට ගාල් සකස් කරලා තියෙනවා. ඉතින් සියුම් ක්‍රමයේ යටතේ සතුන් නැති කිරීමේදී සතුන් අපි දන්නවා මේ නිවාස තුල තනිපේලි ක්‍රමයට සහ දෙපේලි ක්‍රමයට සංවෘත නිවාස තුල සතුන් ඇති කිරීම සිද්ධ වෙනවා. ඔබට මතකද හිසට හිස ක්‍රමයේ වලිගයට වලිගය ක්‍රමය කියලා. ඉතින් සතුන් කිරි දෙවීම සහ ප්‍රතිකාර කරන අවස්ථාවලදී සංවෘත නිවාස තුල ඇති කරනවා. ඒ වගේම ඇති කිරීම සිද්ධ වෙනවා පුතේ. ඉතින් ඒකෙදී විශේෂ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීමෙන් ඒ කටයුතු සිදු කරනවා. ඉතින් අපෙන් අහන්නේ පුතේ විශේෂයෙන්ම ගව පාලනයේදී මේ භාවිතා කරන සතුන් ඇති කිරීමේ ක්‍රම මොනවද කියලා පුතේ අපි බලමු පිළිතුර. මෙන්න මේ ක්‍රම ටික පුතේ අපි කතා කරපු නිදැලි ක්‍රමය, ඒ වගේම අඩසියුම් ක්‍රමය නැත්තම් මේකට දිගේලි ක්‍රමය කියලාත් කියනවා පුතේ. දහවල් කාලයේදී සතුන් බැඳලා තියෙනවා පුතේ මේකෙදි. ඒ වගේම ඉන්ටෙන්සිව් ක්‍රමය පුතේ අපි කියනවා පුතේ සියුම් ක්‍රමය. right. හරි. අපි යනවා ප්‍රශ්නාංක 28ට පුතේ. ගවයන් ඇති කිරීමේ නිදැලි ක්‍රමය කෙටියෙන් හඳුන්වන්න කියලා. අපි නිදැලි ක්‍රම මේ වෙනකොට නිදැලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය කියන ආකාර තුනම දුවල පුතාලට හඳුන්වලා දුන්නා පුතේ මේ ක්‍රම ගැන කතා කරද්දී. ඉතින් අපි බලමු පුතේ අපිට ව්‍යුහගත මාදිරිය ප්‍රශ්න, රචනා මාදිරිය ප්‍රශ්න සහ බහුවර්ණ මාදිරිය ප්‍රශ්න සංකල්පණය වන ආකාරයට තමයි පුතේ විභාග ඉලක්ක කළ මේ සමාලෝචන ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. බලන්න පුතේ ඔබට පිළිතුරු ලියන්න. දැන්ටමත් ඔබ දන්නවා පුතේ මතක් කරලා පිළිතුරු ලියන්න. ප්‍රශ්නේ ලියා ගන්න පුතේ ඉස්සෙල්ලා. ගවයන් ඇති කිරීමේ නිදැලි ක්‍රමය කෙටියෙන් හඳුන්වන්න කියලා කියන්නේ පුතේ. මේ බලන්න පුතේ නිවාස නැහැ පුතේ මේකෙදි. රාත්‍රියේදී ලැබීම සඳහා තියෙනවා පුතේ ගාල් කරනවා. ගව ගාලක් කියලා අපි එකට කියන්නේ. ගව මඩුවක් කියන්නත් බෑ. ඒකට ගව ගාලක් කියලා කියන්නේ පුතේ. කොටු කරපු ස්ථානයක සතාව දාලා තිනවා ගව ගාල තුල. කොටු කරලා තියන්නත් පුළුවන්. නැත්නම් වැටක් නැතුව නිකම්ම තියෙන්නත් පුළුවන්. ලී වැටක් බෙදලා තියන්න පුළුවන්. ඒ විදිහට මේක ගව ගාල කියලා එකට අපි කියන්නේ. ගව මඩුව කියන්නේ නැහැ. ෂෙඩ් එකක් වගේ එහෙම ආවරණයක් සමහර තැන්වල තියෙනවා. සමහර තැන්වල නැහැ. ගාලක් තියෙන්නේ. right. ඒකයි කියන්නේ. නිවාස නැත. නිවාස නැහැ. ඔන්න රාත්‍රී කාලයේ එලි මහනේ තමයි ගාල් කරන්නේ ලැබීම සඳහා. මං කිව්වේ විවෘත භූමියක එලි මහනේ තමයි රාත්‍රී කාලයේදී ගාල් කරන්නේ. right. සතුන් නිදැල්ලේ උලා කමින් පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නවා දිවා කාලයේදී. විශේෂයෙන් දිවා කාලයේදී.
දිවා කාලෙදි මොකද කරන්නේ? සතුන් පුතේ නිදැල්ලේ උලා කමින් ඒගොල්ලෝගේ පෝෂණ අවශ්‍යතා සපයා ගන්නවා. මේ විශේෂයෙන් මතක තියාගන්න රාත්‍රී කාලයේදී ආහාර දීමක් නැහැ. මතක තියාගන්න. right. ඉඩම් සුලභව ඇති ප්‍රදේශවල පමණක් මෙම ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඉඩම් ඕන තරම් තියෙන ග්‍රාමීය ප්‍රදේශවල පුතේ මේ ක්‍රමය යොදා ගන්න. ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් සුලභව තියෙන තැන්වල මේ සතුන්ට මේ ඉඩම් තුල ආහාර ගන්න පුළුවන් පුතේ දිවා කාලේ නිදැල්ලේ ගත කරමින් සතුන් ආහාර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඉඩම් සුලභව තියෙන ප්‍රදේශවල පමණක් අපිට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. ප්‍රශ්න අංක 29. ගවයන් ඇති කිරීමේ අඩසියුම් ක්‍රමය නැත්නම් දිගේලි ක්‍රමය හඳුන්වන්න කියනවා. අඩසියුම් ක්‍රමයත් ඒකත් අපි මේ වෙනකොට දුවල පුතාලත් එක්ක කතා කරලා තියෙන්නේ. ඒ නිසා කෙලින්ම අපි පිළිතුරට යමු. මෙන්න මේකෙදි සත්තු රාත්‍රී කාලයේදී ලැබීමට ගාලක් භාවිතා කරනවා. අන්න බලන්න. දිවා කාලේ එලිමහනේ දිගේලි කරලා උලා කෑමට සලස්සනවා. මොකද මේ දිවා කාලේ එලිමහනේ දිගේලි කරනවා කියන්නේ එලිමහනේ සත්තුන්ව බැඳලා තියෙනවා. කණුවක් සවි කරලා කණුවක වැට කණුවක හරි නැත්නම් කණුවක සවි කරලා කණුවක බැඳලා තියෙනවා. නැත්නම් ආසන්නයේ තියෙන ගහක ශක්තිමත් ගහක සතාව බැඳලා තියෙනවා. නැත්නම් අර සිටවල ලද කණුවක් බිම ඉඳ සිටවල ලද කණුවක සත්තු බැඳලා තියෙනවා. නැත්නම් ගසක සතා බැඳලා තියෙනවා. ඉතින් සතා මේ දිගේ ලණුවේ දිග ප්‍රමාණයට ගිහිල්ලා ලණුව වටේට ඒ ආහාර තියෙන ස්ථානයක සතා බැඳාම සතා ආහාර ගැනීම සිදු කරනවා. සමහර අවස්ථාවලදී මේ තැන් වලට ජල භාජනයක් තියලා තියන්න පුළුවන් සතුන්ට. රාත්‍රී කාලයේදී සතුන් ගාල් කරන ඔන්න තරමක් සතාට ඒක වාසි සහගතයි අවදානම අඩුයි නේද පුතේ සතාට. හරි. එහෙනම් රාත්‍රී කාලයේදී ආහාර හා ජලය සපයන්න පුළුවන් ඒකෙදි. right? රාත්‍රී කාලයේදී ආහාර හා ජලය සපයනවා. මේක ඉඩම් සීමා සහිත ප්‍රදේශවලට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. දැන් අපි නිදැලි ක්‍රමයේ ඉඩම් තියෙන ප්‍රදේශවලට යොදා ගත්තා. මේ අඩසියුම් ක්‍රමය නැත්නම් දිගේලි ක්‍රමය පුතේ අපිට යොදා ගන්න පුළුවන්. බලන්න ඉඩම් සීමා සහිත ප්‍රදේශවලට මේ ක්‍රමය අපිට යොදා ගන්න පුළුවන්. ඉඩම් සීමා සහිත ප්‍රදේශවලට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. right. ප්‍රශ්න අංක 30ට යනවා. හරි. අන්න ගවයන් ඇති කිරීමේ සියුම් ක්‍රමය කෙටියෙන් හඳුන්වන්න කියලා. ඉන්ටෙන්සිව් සිස්ටම් එක. නිවාස තුල සතුන් ඇති කිරීම සිදු කරන ක්‍රමය. සංවෘත නිවාස තුල. සත්තු පූර්ණ කාලීනව නිවාසයක් තුල ඇති කරනවා. ඔව්. සම්පූර්ණව සතුන් පූර්ණ කාලීනව නිවාසයක් තුලයි පුතේ ඇති කරන්නේ. මේ නිවාස තුල ආහාර ජලය හා වෙනත් අවශ්‍යතා නිවාස තුලදීම සපයනවා පුතේ සතුන් සඳහා. රාත්‍රියේදී ආහාර හා ජලය සපයනවා. එකත් විශේෂයි පුතේ. ඉඩම් සීමා සහිත වන නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ සඳහා පුතේ මේ සියුම් ක්‍රමය යොදා ගන්න පුළුවන්. right? ඉඩම් සීමා සහිත වන නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පුතේ මේ සියුම් ක්‍රමය යොදා ගන්න පුළුවන්. අපි ප්‍රශ්න අංක 30කට නදුවේ පුතේ. මේ සියුම් ක්‍රමයේදී සංවෘත නිවාස ඉදිකරනු ලබන ආකාර දෙක මොකක්ද කියලා අහන්නේ පුතේ. right? ප්‍රශ්න ලියා ගන්න දරුවෝ. ප්‍රශ්න ලියා ගන්න දුවේ පුතේ. සියුම් ක්‍රමයේදී සංවෘත නිවාස ඉදිකරනු ලබන ආකාර දෙක මොකක්ද කියලා පුතේ අපෙන් අහන්නේ. ප්‍රශ්න අංක 31ේදී මේ වෙනකොට දුවල පුතාලා දන්නවා. සියුම් ක්‍රමයේදී සංවෘත නිවාස ඉදිකරනු ලබන ආකාර දෙක මතක තියාගන්න. එළගව පාලනයේ පුතේ මේ කරන්නේ. මෙන්න පුතේ තනිපේලි ක්‍රමය සහ දෙපේලි ක්‍රමය. මේකත් දුවල පුතාලත් දෙක අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්න ආරම්භයේදීම මේකටත් පිළිතුර කියවුණා පුතේ. ඒ නිසා කෙලින්ම දුවල පුතාලට ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ පුතේ. අපි මේ සංවෘත ක්‍රමය නැත්නම් ඉන්ටෙන්සිව් සිස්ටම් එක නැත්නම් සියුම් ක්‍රමය යටතේ පුතේ ගව පාලනයේදී විශේෂයෙන්ම එළ ගව පාලනයේදී පුතේ ආකාර දෙකකට සතුන් ඇති කිරීම සිදු කරනවා පුතේ. මේක අපි දන්නවා පුතේ තනිපේලි ක්‍රමය සහ දෙපේලි ක්‍රමය කියලා අපි කතා කරනවා. ඔබට මතක ඇති පුතේ මේකෙදි හිසට හිස ක්‍රමය සහ වලිගයට වලිගය ක්‍රමය කියලා සතුන් ඉදිරියේ ඉන්න පේලිය කට්ටිය හිස අනිත් කට්ටියගේ හිසට හිස තියෙන විදිහටත් වලිගයට වලිගයේ ආකාරයටත් පුතේ මේක ඔබ අහලා ඇති මේ ක්‍රමය. right. එහෙනම් ක්‍රම දෙක පටල ගන්න එපා පුතේ. සියුම් ක්‍රමයේදී සංවෘත නිවාස ඉදිකරනු ලබන ආකාර දෙක කොමක්ද කියලා අහන්නේ පුතේ. එහෙනම් සියුම් ක්‍රමයේදී පුතේ සංවෘත නිවාස ඉදිකරන ආකාර දෙක තමයි පුතේ. එකක් තනිපේලි ක්‍රමය පුතේ. අංක 1 පුතේ තනිපේලි ක්‍රමය පුතේ. අංක 2 දෙපේලි ක්‍රමය. තනිපේලි ක්‍රමය සහ දෙපේලි ක්‍රමයයි පුතේ අපිට
කියන්න තියෙන්නේ. රයිට්. ප්‍රශ්න අංක 22. මේ සංවෘත නිවාස තුල ගවයන් ඇති කිරීමේදී තාක්ෂණීය භාවිතා වන අවස්ථා මොනවද කියලා. පුතේ අපි විශේෂයෙන් කතා කරා මේකෙදී සතුන්ගේ සනීප ආරක්ෂාව සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ අපි සතුන් පිරිමැදීම සිදු වෙනවා කිව්වා පුතේ. බුරුසු මගින් ස්වයංක්‍රීයව සතුන්ට ආහාර හා ජලය සපයනවා කිව්වා පුතේ. ස්වයංක්‍රීයව සතුන්ගේ කිරි දෙවීම මේ විශේෂයෙන්ම සංවෘත නිවාස තුල පුතේ අපි දන්නවා කිරි දෙවීමේ කටයුතු සිදු වෙනවා පුතේ. ඒ වගේම අපි දන්නවා සතුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා පුතේ අපි දන්නවා ඒ කටයුතු සඳහා භාවිතා කරනවා පුතේ විශේෂිත උපකරණ භාවිතා කරනවා පුතේ සංවේදක භාවිතයෙන් පුතේ විශේෂයෙන්ම අපි කතා කරා විශේෂයෙන්ම රේඩියෝ ෆ්‍රීකවෙන්සි ගැන කතා කරා පුතේ විශේෂයෙන්ම රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් යටතේ සතුන්ගේ තොරතුරු ලබා ගැනීම දැන ගැනීම පුතේ විශේෂයෙන්ම සතුන්ගේ රූමනීය ආම්ලිකතාවය දැන ගැනීම සඳහා සෙරමික් ගුලිය තුල චිපයක් රඳවලා තියෙනවා පුතේ. මගින් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මද කාලය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් පුතේ ගොවිපළ කළමනාකාරීත්වය සඳහා. ඒ වගේම පුතේ මේ වාගේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා පුතේ. ඒ වගේම වාතාශ්‍රය මනාව පාලනය කිරීම සඳහා සර්කියුලේෂන් ඇන්ඩ් එක්සෝස් ෆෑන් භාවිත කරලා තියෙනවා පුතේ. ඒ වගේම විශේෂයෙන්ම උෂ්ණාධික ප්‍රදේශවල වහලය ඉහළ වහලයකින් වහලය උස්ව සකස් කරලා තියෙනවා දරුවනේ. ඒ වගේම මේ ශීතන පහසුකම් AC කරලා තියෙනවා පුතේ සමහර අවස්ථාවලදී මේ තත්ත්ව උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරනවා පුතේ ඒ ආකාරයට. හොඳයි දී පුතේ නම් අපි බලමු මේ සංවෘත නිවාස තුල ගවයන් නැති කිරීමේදී කොහොමද තාක්ෂණීය භාවිතා වන අවස්ථා මොනවද කියලා පුතේ. එකක් අපි කිව්වා වගේ පුතේ මේ නිවාස තුල වාතාශ්‍රය හොඳින් පැවතීම සඳහා දුවි පුතේ සම්සරණය වන පංකා භාවිතා කරනවා පුතේ. එයා සර්කියුලේෂන් ඇන්ඩ් එක්සෝස් ෆෑන් යොදා ගැනීමක් සිද්ධ වෙනවා පුතේ මතක තියාගන්න. මේ නිවාස තුල වාතාශ්‍රය හොඳින් පැවතීම සඳහා පුතේ සම්සරණ පංකා භාවිතය මේ බලන්න පුතේ. රයිට්. නිවාස තුල වාතාශ්‍රය හොඳින් පැවතීම සඳහා සම්සරණ පංකා භාවිතය එයා සර්කියුලේෂන් ඇන්ඩ් එක්සෝස් ෆෑන් භාවිතා කරනවා පුතේ. ඒ වගේම අපි කිව්වා ස්වයංක්‍රීයකරණය කළ ආහාර හා ජල බඳුන් සපයනවා පුතේ. එමගින් ආහාර අපතේ යාම වැළකීම සිද්ධ වෙනවා පුතේ. හරි. ඒ වගේම ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති භාවිතා වෙනවා පුතේ. අපි දන්නවා ආලින්දේ කිරි දෙවීම සහ ගවගාලේ කිරි දෙවීම කියලා ආකාර දෙකකට පුතේ මේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර අපිට දැක ගන්න පුළුවන් පුතේ. එකවර සතුන් විශාල සංඛ්‍යාවකගේ කිරි දෙවීම සඳහා මේ සංයුක්ත කිරි දෙවීමේ යන්ත්‍ර නැත්නම් ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතා කරනවා පුතේ. ඉතින් අපි වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව කිරි දවා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. ඒ වගේම මේ කිරි දෙවීමේ යන්ත්‍ර තැනින් තැනට අරගෙන ගිහිල්ලා කිරි දෝන යන්ත්‍ර නැත්නම් මොබයිල් මිල්කින් මැෂින් එකක් විදියට ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් පුතේ. එකවර එක සතෙකු හෝ සතුන් දෙනුන් දෙදෙනෙකුගේ පමණ කිරි දවා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ මේ මොබයිල් මිල්කින් මැෂින් එකෙන් නැත්නම් ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය මගින්. ඒ වගේම පුතේ අපි කතා කරපු ආකාරයේ සෙන්සර්ස් නැත්නම් සංවේදක භාවිතයෙන් සතුන් හා ඔවුන්ගේ ලක්ෂණ හඳුනා ගැනීම පුතේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් නැත්නම් RFID ක්‍රමයේ භාවිතා වෙනවා පුතේ. ඒ වගේම පුතේ අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් මේ සතුන්ට සනීප ආරක්ෂාව සැපීමේදී පුතේ මේ දෙනුන් සතුන් ස්වයංක්‍රීය බුරුසු භාවිතා කිරීමෙන් පිරිමැදීම සිදු වෙනවා පුතේ. ස්වයංක්‍රීය බුරුසු භාවිතා කිරීම මේකෙදි සිද්ධ වෙනවා. රයිට්. විශේෂයෙන් ඒ ටිකයි පුතේ අපිට මතක් කරන්න තියෙන්නේ. අපි යනවා 33 වෙනි ප්‍රශ්නෙට පුතේ. අපෙන් අහනවා යන්ත්‍ර මගින් කිරි දෙවීමේ ක්‍රියාවලිය කුමක්ද කියලා අහනවා පුතේ. යන්ත්‍ර මගින් කිරි දෙවීමේ ක්‍රියාවලිය මොකක්ද කියලා අහන්නේ පුතේ. අපි දුවල පුතාලාට කතා කරා මේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර සහ ජංගම කිරි දෙවීමේ යන්ත්‍ර තියෙනවා පුතේ. අපි බලමු මොකක්ද යන්ත්‍ර මගින් කිරි දෙවීමේ ක්‍රියාවලිය කියන්නේ කියලා. ටයිම් බලන්න පුතේ. බලන්න. කිරි ගවයින්ගෙන් කිරි ලබා ගැනීමේදී ස්වයංක්‍රීයව කිරි දෙවීමේ පද්ධති. අපි ඒකට කියනවා AMS එකක් කියලා. නැත්නම් ඔටෝමේටඩ් මිල්කින් සිස්ටම් එකක් කියලා. භාවිතා කරමින් කිරි දෙවීම සිදු කිරීම තමයි පුතේ යන්ත්‍ර මගින් කිරි දෙවීම කියලා කියන්නේ. මොකද පුතේ යන්ත්‍ර මගින් කිරි දෙවීම හඳුන්වන්න කිව්වොත් කොහොමද අපි කරන්නේ? විවත ප්‍රශ්නයක පුතේ කිරි ගවයින්ගෙන් නැත්නම් කිරි දෙනුන්ගෙන් නැත්නම් කිරි ගවයින්ගෙන් කිරි ලබා ගැනීමේදී. හරිද? ස්වයංක්‍රීයව කිරි දෙවීමේ පද්ධති. මොකද්ද? AMS එකක්. ඔටෝමේටඩ් මිල්කින් සිස්ටම් එකක්. හරි? ඔටෝමේටඩ් මිල්කින් සිස්ටම් භාවිතා කරමින් කිරි දෙවීම සිදු කිරීම තමයි පුතේ
යන්ත්‍ර මගින් කිරි දෙවීම කියලා හඳුන්වන්නේ. යන්ත්‍ර මගින් කිරි දෙවීම කියලා හඳුන්වන්නේ. එහෙනම් AMS එක මතකයි. AMS එකක්. Automated milking system එක. අපි යනවා ප්‍රශ්නාංක 34ට. කිරි දෙවීමේදී භාවිතා කරන යන්ත්‍ර වර්ග දෙක මොකක්ද කියලා. මෙන්න පුතේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. පළවෙනියා ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රය. ඒක ගවගාලයේ කිරිදෝන යන්ත්‍රය සහ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය කියලා ආකාර දෙකක් තියෙනවා ඔබට මතක ඇති. ගවගාලයේ කිරිදෝන යන්ත්‍රය සහ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රය කියලා. අනිත් එක්කෙනා තමයි මෙන්න මෙයා කවුද? මොබයිල් මිල්කින් මැෂින් එක නැත්නම් ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය. අර අපිට ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රය මගින් එකවර දෙනුන් විශාල සංඛ්‍යාවකගේ කිරි දවා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. නමුත් මේ මිල්කින් මොබයිල් මැෂින් එකකින් මේ අපි කියනවා ජංගම කිරි දෙවීමේ යන්ත්‍රය නේද පුතේ? මොබයිල් මිල්කින් මැෂින් එක මොබයිල් මිල්කින් මැෂින් එකෙන් අපිට එකවර එක දෙනෙකුගේ හෝ දෙදෙනෙකුගේ තමයි කිරි දවා ගැනීමට අවස්ථාව තියෙන්නේ උපරිම. ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රය බලන්නකෝ. මෙය යම් ස්ථානයක සවි කරලා තියෙන්නේ කිරි දවා ගන්නා අවස්ථාවලදී දෙනුන් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට රැගෙන ගිහිල්ලා තමයි කිරි දෙවීම කරන්නේ. අඹේවල ෆාම් එකට එහෙම ඔබ ගිහිල්ලා තියෙනවා නම් දැකලා ඇති මිල්කින් පාලර් එකට මිල්කින් එකක් යන අවස්ථාවේදී මේ අර මේකේදී අර ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර තියෙනවා. ඒ කිරි දවන ස්ථානයට සතුන් රැගෙන ගිහිල්ලා තමයි ඒ ස්ථානවලදී මේ කිරි දවා ගැනීම සිදු කරන්නේ. එසරින් දෙවූ කිරි කියලා ඒ කිරි වලින් නිෂ්පාදනත් අඹේවල සිදු කරනවා නේද? ඔබ දන්නවා යෝගට් චීස් වගේ දේවල් නිෂ්පාදනය සිදු කරනවා. එහෙනම් ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රයේදී යම් ස්ථානයක සවි කරලා තියෙන කිරි දෙවීමේ යන්ත්‍රය මෙම ඒ ස්ථානයට කිරි දවා ගන්නා අවස්ථාවේදී දෙනුම් කණ්ඩායම් වශයෙන් මේ මිල්කින් පාලර් එක කියලා අපි කියන්නේ. කණ්ඩායම් වශයෙන් සත්තු අදාළ ස්ථානයට අරන් ගිහිල්ලා තමයි කිරි දෙවීම සිදු කරන්නේ. right? ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයේදී මේකේ සත්තු ඉන්න තැනට දෙනුන් සිටින ස්ථානය කරා මෙම යන්ත්‍රය ගෙන ගොස් ට්‍රොලියක් තියෙනවා රෝද සවි කරලා. මොකද කරන්නේ? දෙනුන් ඉන්න ස්ථානය කරා මේ යන්ත්‍රය අරන් ගිහිල්ලා සතුන්ගෙන් දෙනුන්ගෙන් කිරි දවා ගැනීම සිදු වෙන්නේ පුතේ. හරි. දෙනුන් සිටින ස්ථානය කරා මෙම යන්ත්‍රය ගෙන ගොස් කිරි දෙවීම සිදු කරනවා මොබයිල් මිල්කින් මැෂින් එකකින්. මේ බලන්න මොබයිල් මිල්කින් මැෂින් එකක් තියෙනවා. මේ බලන්න මේ ට්‍රොලි එකක් තියෙනවා. මේ ට්‍රොලි එකක් තියෙනවා රෝල් සවි කරලා තියෙන්නේ මේ බලන්න කිරි එක් රැස් කරන බඳුන. මේ බඳුන තමයි කිරි එකතු වෙන්නේ. මේ තියෙන ටීට්ස් කප් දෙනගේ තන පොඩු වලට සවි වෙන කප්ස් ටික තියෙන්නේ පුතේ මේ. පසුර පල්ස් ලේට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ රික්තක මානයක් පුතේ. රික්තක මානයක් තියෙනවා. මේ තියෙන රික්තක ටැංකිය පුතේ. මේ තියෙන රික්තක නලය. මේ තියෙන රික්තක පොම්පය. right? මේ තියෙන මොබයිල් මිල්කින් මැෂින් එකක්. තනින් තනට ගෙනහිල්ලා සතා ඉන්න තැනට අරන් ගිහිල්ලා කිරි දවා ගන්න පුළුවන් මේකේ. හරි. ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රාකාර දෙක නම් කරන්න කියනවා පුතේ. ඔබට මතකද ගවගාලේ කිරි දවන යන්ත්‍රය සහ ආලින්දයේ කිරි දවන යන්ත්‍රය? දුවල පුතාලට මතක නම් බලන්න දුවේ පුතේ. මේ බලන්න. ගවගාලේ කිරි දවන යන්ත්‍රය පුතේ. බලන්නක පුතේ. හරි. right? බාන් මිල්කින් මැෂින් එක මෙන්න ගවගාලයේ කිරි දවන යන්ත්‍රය. පාලර් මිල්කින් මැෂින් එක ආලින්දයේ කිරි දවන යන්ත්‍රය මිල්කින් පාලර් එකක්. නේද පුතේ? පාලර් මිල්කින් මැෂින් එක. දෙවෙනි එක කවුද? මෙන්න පුතේ ආලින්දයේ කිරි දවන යන්ත්‍රය. දෙන්නයි ගවගාලයේ කිරි දවන යන්ත්‍රය සහ ආලින්දයේ කිරි දවන යන්ත්‍රය පුතේ. right? මෙන්න පුතේ දෙන්න ඉන්නවා. මෙන්න ගවගාලයේ කිරි දවන යන්ත්‍රයක කොටස් ටික පුතේ. right? හරි. මෙන්න පුතේ පුඩු කෝප්ප තියෙනවා පුතේ. ටීට් කප්ස් ටික තියෙනවා පුතේ. ඊට පස්සේ මේ බලන්න කිරි එක් රැස් වෙන බඳුන තියෙනවා පුතේ. මේ ඩොට් කඩයිරි වලින් කිරි නලය, ස්පන්දන නලය, රික්තක නලය, මේ රික්තක මානය, මේ වායු නලය පුතේ, රික්තක නියාමකයේ අන්තර් ප්‍රතිග්‍රාහකය, පල්ස් ලේට් එක පසුර තියෙනවා පුතේ, රික්තක පොම්පය තියෙනවා පුතේ. ඒ වගේම ක්ලස්ටරය තියෙනවා ක්ලස්ටර් එක. මේ කවුද? ගවගාලයේ කිරි දවන යන්ත්‍රය. කොටස් නම් කරන්න පුතේ විභාගයේදී ව්‍යුහගත මාදිලී රචනා ප්‍රශ්නේ කොටස් නම් කරන්න පුතේ ඇඳලා කොටස් ටික නම් කරන්න. සිද්ධාන්ත පාඩම් වලත් අපි මේවා විස්තරාත්මකව කතා කරලා තියෙන්නේ. මෙන්න ආලින්දයේ කිරි දවන යන්ත්‍රය. මෙන්න පුතේ ටීට්ස් කප් ටික පුඩු කෝප්ප ටික, ස්පන්දන නලය තියෙනවා පුතේ, කිරි දෙවුම් නලය, පසුර තියෙනවා පුතේ.
පසුර වායුනලයේ ස්පන්දක රික්තකමානය මෙන්න පුතේ සෞඛ්‍යාරක්ෂිත නේද පුතේ මේ හබකය තියෙනවා විසර්ජක නලමාර්ගය කිරි නිකුත් කිරීමේ පොම්පය රික්තක පොම්පය රයිට් ඇඳලා කොටස් නම් කරන්න අවශ්‍ය වෙනවා පුතේ මේකේ ඇඳලා සිස්ටම් දීලා කොටස් නම් කරන්න තිබ්බොත් ඔබට අනිවාර්යයෙන්ම කොටස් නම් කළ යුතුයි පුතේ ප්‍රශ්න අංක 36ට යනවා පුතේ අපි කිරි දෙවීමේ යන්ත්‍රවල දැකිය හැකි සුවිශේෂී කොටස් කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා අපිට මේ ටීට් කප්ස් කියන එක පුතේ පුඩු කෝප්ප රයිට් දෙනගේ තනපුඩු වලට සවි වෙන්නේ සම්බන්ධ කරන කොටස තමයි පුතේ මේක කිරි දෙවීමේදී තනපුඩු වලට සම්බන්ධ කරන්නේ මේ කොටස පුතේ මේ ටීට් කප්ස් ටික කප්ස් හතරක් තියෙනවානේ තනපුඩු හතරට සම්බන්ධ වෙන්නේ බලන්න එක යුනිට් එකක පුතේ පුඩු කෝප්ප හතරක් තියෙනවා ටීට් කප්ස් හතරක් තියෙනවා මේවා නල මගින් තමයි පුතේ කිරි එකතු කිරීමේ බඳුන් වලට සම්බන්ධ කරලා තියෙන්නේ මේ ටීට් කප්ස් පුතේ නල මගින් තමයි පුතේ කිරි එකතු කිරීමේ බඳුන් වලට සම්බන්ධ කරලා තියෙන්නේ මේ බලන්න පුතේ මේ බලන්න මේවා මේ තියෙන දිනගේ තනපුඩු වලට සම්බන්ධ කරලා පුතේ එක පැත්තකට පෙන්නුම් කරලා තියෙනවා මේ මෙතන මේ බලන්නකො පුතේ උපමුඛ කුටීරය රයිට් ඊට පස්සේ මේ බලන්න ස්පන්දනයක් ඇති කරන කෙටි ස්පන්දක නාලිකා පල්ස් ලේට් එක පසුර මේ දිගු කිරිනාලිකා මේ පුතේ කෙටි කිරිනාලිකා මේ කුටීරය තුල තමයි ස්පන්දක කුටීරය මේ නාභි ආවරණය මේ ඊට පස්සේ උපමුඛ කුටීරය රයිට් ඊට පස්සේ මේ කිරි එකතු කිරීමේ බඳුන් තියෙනවා පුතේ දෝන කිරි එකතු වන බඳුන එකට අපි කියන්නේ කිරි එකතු කිරීමේ බඳුන් දෝන කිරි එකතු වෙන්නේ කිරි එකතු කිරීමේ බඳුන් වලට මේ කිරි වරින් වර යන්ත්‍රානුසාරයෙන් ඉවත් කර ගැනීම සිදු වෙනවා පුතේ කිරි එකතු වන බඳුන් අර දෝන කිරි රයිට් කිරි තන පොඩු වලට අර්ධ රික්තක තත්වයක් ඇති කරලානේ පුතේ කිරි දුවා ගැනීම සිදු වෙන්නේ පල්ස් ලේට් වෙනවා නේද පුතේ හැකිලීම් සහ ඉහිල්වීම් මගින් ස්පන්දනයක් ඇති කරනවා මොකද්ද මේ රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ සම්බන්ධ උපාංග ටික කියන්නේ පුතේ රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ සම්බන්ධ උපාංග රික්තක පොම්පයක් තියෙනවා මොකද මෙමගින් දෙනුන්ගේ කිරි දෙවීමේදී කිරි ඇද ගැනීමට අවශ්‍ය මොකද්ද අන්න අර චූෂණ බලය ඇති කර ගැනීමට අවශ්‍ය වෙන බලයයි පුතේකින් සපයන්නේ බොහොම සරලයි රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ හා සම්බන්ධ උපාංග ගත්තාම පුතේ හරිද මෙමගින් දෙනුන්ගෙන් කිරි දෙවීමේදී කිරි ඇද ගැනීමට අවශ්‍ය වෙන රයිට් මොනවද චූෂණ බලය ඇති කර ගැනීමට අවශ්‍ය වන බලය සපයනවා පුතේ මෙමගින් රයිට් පසුර පල්ස් රේට් එක පසුර කිරි දොවා ගැනීමේදී තනපුඩු වලට අවශ්‍ය කරන මොකද්ද රිද්මයානුකූල හැකිරීම් සහ පුළුල් වීම මෙවන් කිරි දොවා ගැනීමේදී මේ පල්ස් රේට් එක මගින් තමයි පුතේ හරිද තනපුඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීම සහ පුළුල් වීමේ උත්තේජනය ලබා දීම තමයි මේ කොටසේ කාර්ය වෙන්නේ පුතේ පසුරේ කාර්ය වෙන්නේ තනපුඩු වලට අවශ්‍ය වන රිද්මයානුකූල හැකිලීම් සහ ඉහිල්වීම්නේ හැකිලීම් සහ පුළුල් වීම උත්තේජනය ලබා දෙන කොටස තමයි උත්තේජනය ලබා දීම තමයි පුතේ මේ කොටසේ කාර්ය වෙන්නේ රයිට් රික්තක නියාමකය විචලනය වන වායු අවශ්‍යතා ස්වයංක්‍රීයව පාලනය කරනු ලබන්නේ පුතේ මේ රික්තක නියාමකයේ මගින් මොකද පුතේ රික්තක නියාමකයේ කාර්ය වෙන්නේ වෙනස් වෙන විචලනය වන වායු අවස්ථාව වායු අවශ්‍යතාවයේ පුතේ වෙනස් වන වායු අවශ්‍යතාවය ස්වයංක්‍රීයව පාලනය කරනවා මගින් රයිට් රික්තමානය පීඩනයේ අසාමාන්‍ය මට්ටම් වූ විචලනය තමයි මේකින් පෙන්눔 කරන්නේ වායු කාන්දු වීම වගේ රයිට් රික්ත නියාමකයේ පටල ගන්න පා රික්ත නියාමකයෙන් කරන්නේ වෙනස් වන වායු අවශ්‍යතා ස්වයංක්‍රීයව පාලනය කරනවා ඔටෝමැටිකලි එතකොට රික්තමානය පීඩනයේ අසාමාන්‍ය මට්ටම් වූ වෙනස්කම් ඒකෙන් පෙන්눔 කරනවා මතක තියාගන්න වායු කාන්දු වීම වගේ දේවල් හරි ප්‍රශ්නාංක 38ට යනවා 37ට යනවා පුතේ අපි කිරි දෙවීමේ යන්ත්‍ර නිර්මාණයේ මූල ධර්මයේ කෙටියෙන් පැහැදිලි කරන්න කියන පුතේ ප්‍රින්සිපල් එක අපි දන්නවා මේ තනපොඩු වලට අර්ධ රික්තක තත්වයක් ඇති කිරීම මගින් තමයි පුතේ මේ දෙනගින්
කිරි තනපොඩු මගින් තනපොඩු වලට මේ ටීත් කප් සම්බන්ධ කරලා ඒවට අර්ධ රික්තක තත්වයක් ඇති කිරීම මගින් රිද්මයානුකූල චලනයක් ඇති කරනවා පුතේ අපි දන්නවා. එමගින් කිරිදවා ගැනීමයි සිදුවෙන්නේ. අපෙන් අහන්නේ මේ කිරිදීමේ යන්ත්‍රය නිර්මාණයේ මූලධර්මය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. බාහිරින් රික්තක තත්වයන් තනපොඩු වලට ඇති කිරීමෙන් බාහිරින් රික්තක තත්වයන් තනපොඩු වලට ඇති කිරීමෙන් පුතේ කිරි ගවයාගෙන් කිරි ඉවතට ගැනීමට හැකිවන පරිදි මේක නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න පිටතින් රික්තක තත්වයන් කොහාටද පුතේ තනපොඩු වලට ඇති කිරීමෙන් හරිද කිරි ගවයාගෙන් කිරි ඉවතට ගැනීමට හැකිවන පරිදි මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න බලන්නකෝ අර මං කියපු එක තනපොඩු වලට මොකද්ද අර්ධ රික්තක තත්වයක් ඇති කරයි. මෙම තත්වය නිර්මාණය කිරීමට රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ හා සම්බන්ධ උපාංගයි උපකාරී වෙන්නේ දරුවනේ. රයිට්. හරි. ඉතින් මේකෙදි කිරි දෙවීමේදී කාලාවර්තිකව බාහිරින් ලබා දෙන උත්තේජනයක් මගින් පුඩු මිරිකීමෙන් කිරි දෙවීම උත්තේජනය කරයි. මේ සඳහා මොකද්ද පල්ස්ලේට උපකාරී වෙන්නේ. රිද්මයානුකූල හැකිලීම් සහ පුළුල්වීම් ඇති කරනවා. හරි. තෙරපීම් ඇති කරනුවේ ටීට්ස් කප්ස් තුළ ඇති විශේෂිත කොටසකි. තනපුඩු වලට සවිවන මෙන්න මේ ටීට්ස් කප් වල තියෙන විශේෂ කොටසකින් තමයි මේ තෙරපීම් ඇති වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේකෙදි පුතේ ගවයාගේ රුධිර සංසරණය ඒකාකාරීව පවත්වාගෙන යනවා. මේකෙදි පුතේ ගවයාගේ රුධිර සංසරණය මතක තියාගන්න ඒකාකාරීව පවත්වාගෙන යෑම සිදු වෙනවා. 38 වෙනි ප්‍රශ්නේ කිරි දෙවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද කියලා අහන්නේ. අපි යමු පිළිතුරට කෙලින්. හරි. මේ ගවයා වෙත ඍජු සම්බන්ධයක් දක්වන එකම උපාංගය තමයි මේ පුඩු කෝප්ප ටීට් කප්ස්. මේවා තමයි තනපු මේ යුනිට් එක හතරක් මේ කප් හතරකින් සමන්විත වෙනවා. මේවා තමයි තනපොඩු වලට සම්බන්ධ වෙන්නේ. මේ ටීට් කප්ස් තමයි ගවයාත් සමග ඍජු සම්බන්ධයක් දක්වන උපාංගය වෙන්නේ දුවේ පුතේ. බලන්න. ගවයා වෙත ඍජු සම්බන්ධයක් දක්වන එකම උපාංගය තමයි මේ පුඩු කෝප්ප දුවේ පුතේ. මේ වෙත ඒකාකාරී රික්තකයක් සැපීම මගින් ගවයාගේ කිරිපුඩු නාලිකා විවර වෙලා කිරි ඉවතට ඇදෙන අතර එම හරි කිරිපුඩු සහ රික්තක නලයේ පීඩන වෙනස මගින් පුතේ කිරිපුඩු වල ඇති කිරි ඉවතට ඇදීම සිද්ධ වෙනවා. මේ ඇති රික්තක ස්පන්දක පද්ධතිය මගින් කිරි දෙවීමේ ක්‍රියාවලියේදී ගවයාගේ කිරිබිටු වෙත දැනෙන වේදනාව අවම කිරීම සහ තනපුඩු ඒකාකාරීව හැකිලීම හා දිගහැරීම සිදු වෙනවා පල්ස්ලේට උපකරණය මගින්. එමගින් එයාගේ රුධිර සංසරණයත් පුතේ සාමාන්‍ය පරිදි සිදු වෙනවා. දෙනගේ රුධිර සංසරණයත් ඒ අනුව සාමාන්‍ය පරිදි සිදු වෙනවා පුතේ. විස්තරාත්මකව සිද්ධාන්ත කොටස් වල කතා කරලා තියෙන නිසා දුවල පුතාලා පිළිතුරු දන්නවා. පිළිතුරු ලියා ගන්න අවස්ථාව සපයලා තියෙන පුතේ. ඒක සාකච්ඡා කරමින් පිළිතුරට ගැළපෙන ආකාරයටයි කෙටියෙන් අවශ්‍ය ආකාරයට ඒ ටික දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් මේ වෙනකොට අපි සමාලෝචන ප්‍රශ්න 8 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න 38ක් සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් පුතේ කොටසට අදාළව අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසට අදාළව මේ ඒකකේ සමාලෝචන ප්‍රශ්න වලින් ඊළඟ කොටසත් එක්ක දුවල පුතාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවේ පුතේ.